තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නේ ධර්මයේ පිළිපදමින් ධර්මයට අනුව ජීවත් වන යහපත් සමාජයක් බිහි කරන්නට ඔබ හැම දෙනාටම ධර්මාවබෝධය ලබා දෙමින් පුරා දෙහෝරාවක් අකණ්ඩව විකාශනය වන උතුම් දායකත්ව සද්ධර්ම දේශනය ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. සදහවත්නේ ඔබ අප සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් මේ උතුම් වූ සද්ධර්ම දේශනය පවත්වන්නට බෞද්ධ රූපවාහිනියේ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු ලගුණුරුව කන්ද ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද කොත්මලේ කුමාර කශ්‍යප පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නේ මේ උතුම් වූ සද්ධර්ම දේශනය සදහවත් ඔබ වෙනුවෙන් ලෝපුරා විසිරුවා හරින්නට අද සදහවත් දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ හෝමාගම පිටිපන පදිංචි චන්දිමාල් ජයසූරිය මහත්මයා ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිසත් පැමිණ සිටින සුපින්වතුන් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය සිල්මෑණිවරුන් ඇතුළු ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය කියලා කියන්නේ අපේ ජීවිත නිවා ගන්නට තියෙන ඒකායන ප්‍රතිපදාව. ඒ ධර්මයේ මහා ඖෂධයක් වගේ, ඒ නිසා ධම්මෝසධ කියලා පාවිච්චි කරනවා. මේ ධර්මයේ නැමැති ඖෂධය තරම් වටින දෙයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. අපි ජීවත් වෙනකොට අපිට ජීවත් වන්නට අවශ්‍ය දේවල් කොච්චර ලෝකයේ තුල තිබුණත් සංසාර රෝගය සුවපත් කරන්නට, භව රෝගය සුවපත් කරන්නට ඒකකටවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ සෑම දෙයක්ම මේ අවුරුදු 50ක් 60ක් තියෙන කායික සුවපත් බව පිණිස පමණක්ම හේතු වන ඒ සඳහා පමණක්ම පවතින දේවල්. නමුත් සියලු භව දුක නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ ධර්මයේ නැමැති මහා ඖෂධය තුලින්. ධම්මෝසධ සමං නත්ථි ඒතම් පිවත භික්ඛවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසා මේ ඖෂධය අරගෙන පානය කරන්නට කියලා. මේ ධර්මයේ නැමැති මහා ඖෂධය කාට කාටත් පිහිට පිලිසරණ සැනසෙල්ල පිණිස පවතින දෙයක්. එක වෙලාවක බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ශාසනයෙන් ලැබෙන ප්‍රතිඵලය ලබන්නට කාටද පුළුවන් කියන එක. මේ ශාසනයෙන් ලබන ප්‍රතිඵලය භික්ෂු භික්ෂුණී කියන මේ දෙපිරිසටම ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ශාසනයෙන් ලබන ප්‍රතිඵලය සාමණේර සාමණේරී කියන මේ අයට ලබන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ ශාසනයෙන් ලබන ප්‍රතිඵලය අනගාരിക උපාසක උපාසිකා කියන පිරිසට, ඒ කියන්නේ ගිහි ගෙදර බ්‍රහ්මචාරීව වාසය කරන උපාසක උපාසිකාවන්ට ලබන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ ශාසනයෙන් ලබන ප්‍රතිඵලය කාම භෝගී උපාසක උපාසිකාවන්ට ලබන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තමයි මේ ධර්මය ස්වාක්ඛාතයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මනවින් දේශනා කරපු ධර්මයක් කියලා කියන්නේ. මේක කාටවත් සීමා වුණ දෙයක් නෙමෙයි.
එක පිරිසකට විතරක් සීමා වෙලා එක පිරිසකට විතරක් අයිති දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මය අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථය, අපි කාගේ ජීවිතවල තියෙන ඇත්ත කතාව. ඒ නිසා අපි මේ ධර්මය අපේ ජීවිතයට යොදාගෙන ඒ දුක නැති කරගන්නට අවශ්‍ය මාර්ගය තුල ගමන් කරන්නට ඕනේ. අපි හැම කෙනෙක්ම ඉන්නේ පරක් තෙරක් නොපෙනෙන අනවරාග්‍ර සසර ගමනක. අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති කියලා බුදු පියාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේදී දේශනා කළේ මේ සසර ගමන අනවරාග්‍රයි, මේ සසරේ අතීත කෙලවරක් දක්වන්නට පුළුවන් කමක් නැහැ කියලා. පරක් තෙරක් නොපෙනෙන සසර ගමනක සැරිසරනකොට මේ මගේ මව කියලා සසරේ මව නොවුණු, මේ මගේ මවක් වුණ කෙනෙක් නෙමෙයි කියලා මවක් නොවුණු කෙනෙක් මේ ලෝකෙ පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියනවා. මේ මගේ පියෙක් නොවුණු කෙනෙක් කියලා පෙන්වන්නට පුළුවන් කෙනෙක් මේ ලෝකෙ ඇත්තේ නෑ කියනවා. ඒසා අනන්ත අප්‍රමාණ සසර ගමනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඒ සසර ගමන කියන එක කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් කමක් නැති වෙයි. අවිද්‍යාව සහ තෘෂ්ණාව කියන මේ සංයෝජනයේ ස්වභාවය පිළිබඳව තේරුම් නොගත්ත මනසකට අපේ තියෙන නොදන්නාකම සහ සංයෝජන නැතිනම් බන්ධනය කියන දේ තේරුම් නොගත්ත කෙනෙකුට, ඒ දේ තේරුම් ගත්ත කෙනෙකුට මනාව වැටහෙනවා මේ කාරණාව වියහැක්කක් බව. ඒ නිසා අද දවසේදී අපි දුරු කළ යුතු ධර්මතා දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. ඒ තමයි අවිද්‍යාව සහ මේ භව තණ්හාව, එහෙමත් නැතිනම් තෘෂ්ණා නැමැති සංයෝජනය කියන දෙක. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ මෙන්න මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවා ගැනීම සඳහාත්, විද්‍යාව ඉපදවීම තුළින් තෘෂ්ණාව නැමැති සංයෝජනය ඉවත් කරලීම සඳහාත්. මේ ධර්මය අපි අනුගමනය කළ යුතු වෙන්නේ ඒ තැනට යන්නට. ඒකෙන් කියන්නේ මේ ධර්මය තුළ ලෞකික කුසල මාර්ගයක් නැහැ කියන එක නෙමෙයි. ලෞකික කුසල මාර්ගයක් මේ ශාසනය තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක මනවින් දේශනා කළ මහා චත්තාරීසක සූත්‍ර දේශනාව තුළදී සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදලා පෙන්නනවා ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැටියට. අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා. මහණෙනි, මේ ලෝකේ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක සාස්ත්‍රවයි, ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. පුඤ්ඤ භාගියා පින්පක්ෂයේහි වැටෙනවා. උපදිවේපක්ඛා මතු විපාක පිණිස පවතින දෙයක් ඒ සම්මාදිට්ඨිය. ඒක වැරදි කියලා දේශනා කළේ නැහැ. ඒ වගේම තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්නා. ආර්යයි ඒක උත්තරීතර දෙයක්, අනාශ්‍රවයි ඒක කෙලෙස් යෙදෙන්නේ නැහැ, කෙලෙසුන්ගෙන් ඇසුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ලෝකෝත්තරයි මාර්ග අංග හා යෙදී පවතින සම්මාදිට්ඨියක් තියෙනවා. මෙන්න මේ දෙආකාර සම්මාදිට්ඨියක් තමයි මේ ශාසනය තුළින් අපිට ලබන්නට පුළුවන් ප්‍රතිලාභ බවට පත් වෙන්නේ. නැතිනම් ශාසනය තුළ අපි මනස මෙහෙවනකොට මේ දෙආකාර සම්මාදිට්ඨියක අපේ මනස මෙහෙවන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි එක තමයි ඒ කිව්ව ලෞකික කුසල මාර්ගය. මේ දේවල් කුසල්, මේ දේවල් අකුසල් කියලා අපිට ලෝකයේ තුල කුසල අකුසල ධර්ම විනිශ්චය කරන්නට තරම් නුවණක් තියෙනවා නම්, කර්මයේ කර්මඵලය අදහන නුවණක් තියෙනවා නම්, ඒ හැම දෙයක්ම ලෞකික සම්මාදිට්ඨියට අයිති දේවල්. මේ ලෝකේ ගුණවතුන්, මේ ලෝකේ පූජ්‍යාර්හ පිරිසක්, ඔවුන්ට පූජා කළොත් බොහෝ කාලයක් ඒ කුසල විපාක ලබන්න පුළුවන්කම තියෙනවා. මෙබඳු දේවල් ලෝකේ අකුසල්, ඒ අකුසල් සමාදානයේ තුලින් දුක උපදවනවා, දුක් ඇති තැන්වල උත්පත්තිය ලබන්නට සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් පවතින සම්මා දිට්ඨිය වැරදි දෙයක් කියන්නේ නැහැ. ඒක සම්මා දිට්ඨියක්. මොකකට සාපේක්ෂවද? ලෝකයා තුල පවතින මිච්ඡා දිට්ඨියට සාපේක්ෂව. පින්පව් නැහැ, යහපත් අයහපත් දේවල් නැහැ කියලා කියන ලෝකෙට සාපේක්ෂව ඒක සම්මා දිට්ඨියක්. ඒක කවදාවත් මිච්ඡා දිට්ඨියක් කියලා කියන්නේ නැහැ. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨියක් පිළිබඳව දේශනා කරනවා. ඒක කවදාවත් ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන දෙයක් නෙමෙයි. ඒක උත්තරීතර ඥාන දර්ශනයක්.
එතකොට මේ ශාසනයේ තියෙන ප්‍රතිඵලය නැතිනම් අග්‍රතම දේ අපිට ලබන්නට පුළුවන්කම තියෙන්නේ අන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඔස්සේ. අපේ මනස මෙහෙවගෙන ගියොත්. ඒ ඔස්සේ අපේ හිත දියුණු කරගෙන ගියොත්, ඒ ඔස්සේ අපේ මනස පිහිටෙව්වොත් තමයි අපිට ඒකේ තියෙන අග්‍රතම ලාභය ලබන්න පුළුවන්කම තියෙන්නේ. අපි බොහෝ වෙලාවට සිහිපත් කරන දෙයක් තමයි මේ ශාසනයේ අවසාන ප්‍රතිඵලය අපිට මේ ජීවත් වෙනකොටම ලබන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට බොහෝ ආගම් සමය දර්ශනවල අවසාන ප්‍රතිඵලය කතා කරන්නේ මරණින් මත්තේ ලැබෙන දෙයක් හැටියටනේ. මරණින් මත්තේ ලැබෙන විමුක්තියක්, ස්වර්ගයක් මේ දේවල් ගැනයි කතා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවත් වෙනකොටම ලැබිය හැකි විමුක්තියක් පිළිබඳව. ජීවත් වෙනකොටම ලැබිය හැකි විමුක්තියක් පෙන්වන්න බෑ නම් මරණින් මත්තේ ඒක ලැබෙයිද නොලැබෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ, කියන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. මෙන්න මේ සඳහායි මේ ලබන මේ විමුක්තිය සඳහායි මේ මාර්ගයේ තියෙන්නේ කියන එක පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරියට අර ඉනිමගේ කතාවක් කියන්නේ කෙනෙක් ඉනිමගක් බඳිනවා. ඉනිමගක් බඳින කෙනෙක් ළඟට ගිහිල්ලා අහනවා ඔබ කොහෙටද මේ ඉනිමග බඳින්නේ? ඔහු කියනවා දන්නේ නැහැ කියලා. ප්‍රාසාදයකට නගින්න බඳින්නේ. ප්‍රාසාදය කොහෙද තියෙන්නේ කියලා අහනකොට දන්නේ නැහැ කියනවා. ප්‍රාසාදය කොච්චරක් උසද කියලා අහනකොට ඒක දන්නෙත් නැහැ කියනවා. හැබැයි ඉනිමගක් බඳිනවා. මේක නුවණැති ක්‍රියාවක් වෙන්නේ නැහැ. එතකොට යම්කිසි කෙනෙක් ඉනිමගක් බඳිනකොට ඔහුගෙන් ඔබ ඇයි බඳින්නේ ප්‍රාසාදයකට නගින්න කියනකොට ඒ ප්‍රාසාදය කොහෙද තියෙන්නේ කොච්චරක් උසද කියලා අහනකොට මේ තියෙන්නේ ප්‍රාසාදය තමයි කියලා Tamanට නගින්න අවශ්‍ය තැන පෙන්වන්නට පුළුවන් නම් අන්න ඒක ඊටාම නුවණැති ක්‍රියාවක්. එහෙමත් නැතිනම් ඒක තමයි කළ යුතු දේ බවට පත් වෙන්නේ. ඒ වගේ තමයි අපේ මාර්ගය සකස් කර ගැනීමත් අපිට ඒකේ ප්‍රතිඵලය පිළිබඳව අපිට දැනුමක් තියෙන්නට අවශ්‍යයි. අපි යන්නේ කොතනටද කියන එක ගැන. ඒ නිසායි ඒකේ මේ ධර්මයේ තුල අපි ලබන ආවසානික ප්‍රතිඵලය, අවසන් ප්‍රතිඵලය මේ ජීවත් වෙනකොටම ලබන්න පුළුවන් දෙයක් කියලා කියන්නේ. ඒක මරණින් මත්තේ ලැබෙන දෙයක් නෙමෙයි කියලා කියන්නේ. අපි මැරුණට පස්සේ නිවන් සැප ලැබේවා කියලා කිව්වට මැරිලා නිවන් දකින්න පුළුවන් කමක් කොහෙවත් ඇත්තේ නෑ. නිවන අවබෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවත් වෙනකොට ජීවත් වෙන කෙනෙකු විසින් පමණයි. ඒක කවදාවත් මැරිලා කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. අපි කොහොමද නිර්වන කියන දේ ජීවත් වෙනකොට අවබෝධ කරන්න කියන කාරණාව පිළිබඳව අපි ටිකක් විමසලා බලන්නට ඕනේ. ඒ කියන්නේ දැන් මේක සාන්දෘෂ්ටිකයි නම් අපිට මේ ජීවිතය තුළම ප්‍රත්‍යක්ෂ කළ හැකි දෙයක් නම් අපි උත්සාහවත් වීමේ කිසිම වරදක් නැත්තේ නෑ. අපිට ලබන්න පුළුවන් ඒක ක්‍රමානුකූලව අපිට ඒක අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ කියන දේ අපේ ජීවිතයට අපි යොදා ගැනීමේදී අන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාව පිළිබඳව නැතිනම් අවසන් ප්‍රතිඵලයේ පිළිබඳවත් අපිට යම් දැනුමක් අපි තුල තියෙන්නට අවශ්‍යයි. සත්‍රුවන් මාලිගාවකට ගිහිල්ලා ඔයගොල්ලන්ට කැමති දෙයක් අරගෙන යන්නට කියලා කිව්වොත් ඒක ඇතුලේ තියෙන වටිනාකමෙන් අඩුම දේ හොයනවද ඔබ? අරගෙන යන්නට පුළුවන් වටිනාකමෙන් වැඩිම දේ හොයනවද? අපි හොයන්නේ වටිනාකමෙන් වැඩිම දේ. ඔබට අද ලැබිලා තියෙන මේ අවස්ථාවත් ඒ වගේ සත්‍රුවන් මාලිගාවකට ඔබ ප්‍රවේශ වුණා වගේ දෙයක්. ඔබට කැමති දෙයක් මේකෙන් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔබට නොවටිනාම දෙයක් අරගෙන යන්නත් පුළුවන්, වටිනාම දෙයක් අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා මේ ශාසනයෙන් ඔබ අරගෙන යන්නට ඕනේ නොවටිනා දේවල් නෙමෙයි, වටිනාම දේ. එහෙනම් ඔබ උත්සාහවත් වන්නට ඕනේ මේකේ අග්‍රතම ඵලය සඳහා තමයි උත්සාහවත් වන්නට ඕනේ. ඒ අග්‍රතම ඵලය ලබා ගැනීම සඳහා කරන උත්සාහය කවදාවත් හිස් වෙන්නේ නැහැ. එතකොට ඒක අපිට නිකම්ම ලබන්න පුළුවන් කමක් නැහැ. ඒකට අපිට උත්තරීතර දැක්මක් තියෙන්නට ඕනේ. උත්තරීතර දර්ශනයක් අපිට තියෙන්නට ඕනේ. ඒ දැක්ම අපේ ජීවිතයට අපි ඇති කරගන්නකොට අපිට ඒ පිළිබඳව විමසා බලනකොට ත්‍රිපිටකයේ තුල අපිට බොහෝ කරුණු කාරණා විමසා බලන්න පුළුවන්කම තියෙනවා. කොහොමද ඒ දර්ශනය අපේ ජීවිතයට අපි ඇති කරගන්න කියන කාරණාව විමසීමේදී බොහෝ සූත්‍රයන් ආශ්‍රය කරගෙන අපිට පුළුවන්කම තියෙනවා විමසා බලන්නට කොහොමද මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව අනුගමනය කළ යුත්තේ, කොයි තැන දක්වාද අනුගමනය කළ යුත්තේ, නිවන කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අපිට ඒ ඔස්සේ විමසන්නට පුළුවන්කම තියෙනවා. මේකෙදී මේ විදිහට අපි විමසා බලනකොට මේ බොහොම අපූර්ව සූත්‍ර දේශනාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේහි දකින්නට තියෙන චන්නෝවාද කියන සූත්‍රය. චන්නෝවාද කියලා කියන්නේ චන්න තෙරුන් වහන්සේට ලබා දීපු
අවවාදයක් කියන එක. එතකොට මේ චන්න තෙරුන් වහන්සේට ලබා දීපු අවවාදය නැතිනම් චන්න තෙරුන් වහන්සේගේ අවවාදය. එතකොට මේ චන්නෝවාද සූත්‍රය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ වාසය කරන කාලෙදී මේ චන්න හාමුදුරුව ගිජිකුළු පව්වේ වාසය කරනවා. චන්න හාමුදුරුව ඊටාම දැඩිසේ ගිලන්ව වාසය කරන්නේ. දැඩිසේ රෝගාතුර වෙලා ඊටාමත් වේදනාබරිතව මහා කායික වේදනාවෙන් පෙළෙමින් වාසය කරනවා. මේ වෙලාවේදී චුන්ද තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේ එකතු වෙලා මේ චන්නහාමුදුරු බලන්න චන්නහාමුදුරු ඉන්න තැනට පිටත් වෙලා යනවා. ඉතින් චන්න තෙරුන් වහන්සේ පිළිබඳව කවුරුත් දන්නවා. බෝධිසත්වයන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කිරීමේදී උපකාර කළේ චන්න තෙරුන් වහන්සේම ගිහි කාලෙදී. ඒ නිසා පසු කාලෙදී චන්න තෙරුන් වහන්සේ ටිකක් මාන්නයකින් යුක්තව කටයුතු කළා. මම තමයි මේ විදිහට බුද්ධත්වයේ සඳහාත් එක්කගෙන ආවේ කියලත් මාන්නයකින් කටයුතු කළා චන්න තෙරුන් වහන්සේ. ඉතින් නමුත් චන්න තෙරුන් වහන්සේ පස්සේ බොහොම ධාර්මිකව බොහොම දැහැමි ප්‍රවෘත්තියක් තුළ නැතිනම් දැහැමි පැවැත්මක් තුළ තමන්ගේ ජීවිතය ගත කළා. නැතිනම් උතුම් අරිහත්ත්වයෙන් සැනසුණා කියලා ධර්මයේ තුළ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ චන්න තෙරුන් වහන්සේ ඊටාම දැඩි ලෙස ගිලන්ව වැඩ ඉන්නකොට චුන්ද හාමුදුරුවෝ සහ සරියුත් තෙරුන් වහන්සේ මේ චන්න හාමුදුරුව මුණ ගැහෙන්නට කියලා චන්න හාමුදුරුව වැඩ ඉන්න තැනට පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා චන්න හාමුදුරුවෝ බලලා අහනවා, "ඇවැත්නි ඔබට කොහොමද? යැපෙන්න පුළුවන්ද? ඔබට දැන් අඩු වෙන බවක් පේනවද? පහසුද?" කියලා අහනවා. මේ වෙලාවේදී චන්න හාමුදුරුවෝ කියනවා, "මට මේක ඉවසන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේක වැඩි වෙනවා විතරයි. වේදනාව එන්න දියුණු වෙනවා විතරයි. මේක අඩු වෙන බවක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ" කියලා තමන්ගේ රෝගය පිළිබඳව චන්න හාමුදුරුවෝ ඒකේ වැඩි වෙන ස්වභාවය ගැන පැහැදිලි කරනවා. එතකොට කියනවා යම්කිසි විදිහකින් බලවත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා දුර්වල මිනිස්සෙක්ව අල්ලගෙන මහ වරපටකින් බැඳුමකින් තමන්ගේ ඔළුව බැඳලා ඉවර වෙලා දෙපැත්තට ඇද්දොත් එහෙම මේ අර කොච්චර වේදනාවක් හිස පුපුරන්නට වගේ වේදනාවක් එනවද? අන්න ඒ වගේ මගේ මේ ඔළුව මහා වේදනාවකින් පෙළෙනවා. ඒ වගේම ගවයන් කපන කැත්තක් අරගෙන මේ අතුණු බහන් එළියට කපලා ගත්තොත් එහෙම ඒ වගේ මගේ කුස මහා වේදනාවකින් පෙළෙනවා. මේක මට ඉවසන්න පුළුවන් කමක් නැත්තේ නැහැයි කියලා චන්න තෙරුන් වහන්සේ මේ තමන්ගේ වේදනාව පිළිබඳව ප්‍රකාශ කරනවා. මේ වෙලාවේදී චන්න තෙරුන් වහන්සේ කියනවා, "මට ජීවත් වෙන්න ආසාවක් නැහැ. මේ වේදනාවත් එක්ක මට ජීවත් වෙන්න කැමැත්තක් නැහැ. මට මගේ ජීවිතය අතහරින්නට හිතෙනවා. නැතිනම් මේ වේදනාව තවදුරටත් දරාගත නොහැකි නිසාම මට මගේ ජීවිතේ නැති වෙනවා නම් හොඳයි. මට සියද විනාසා ගන්න හිතෙනවායි" කියලා චන්න තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ වෙලාවේදී මේ සරියුත් තෙරුන් වහන්සේ සහ චුන්ද තෙරුන් වහන්සේ චන්න හාමුදුරන්ට අවවාද කරනවා, "මායස්මා චන්නෝ සත්තං ආහරේසි." ශස්ත්‍රාහරණය කරන්නට එපා. මේ ගෙලසිඳ ගැනීම ආදී දෙයක් කරන්නට එපා ඔබ. ඒක මේ හොඳ දෙයක් නෙමෙයි. ඇවත් චන්නේනි ඔබ යැපෙන්න. ඔබ තවදුරටත් ඉවසගෙන තවදුරටත් ඔබ යැපෙන්න. එතකොට මේ අපි කැමති චන්න ආයුෂ්මත් චන්න තවදුරටත් ජීවත් වෙනවා නම් ඉන්නවා නම් අපි තවදුරටත් ඔබ වහන්සේ වැඩ ඉන්නවා නම් අපි කැමතියි. ඉතින් ඔබ වහන්සේට බෙහෙත් නැත්තම් අපි මුල් වෙලා බෙහෙත් හොයලා අවශ්‍ය දේවල් අවශ්‍ය උපස්ථාන ටික අපි කරන්නම්. ඔබ වහන්සේට උපස්ථායකයෝ නැතිනම් අපි උපස්ථායකයෝ හොයන්නම්. අපි හෝ උපස්ථාන කරන්නම්. ඒ නිසා ඔබ වහන්සේ බන්දක් ගැන හිතන්නට එපා. මේ යැපෙන්න අපි කැමති. ඔබ වහන්සේ යැපිලා තවදුරටත් මේ හොඳින් ඉන්නවා නම් අපි කැමතියි කියලා කියනවා. ඊට පස්සේ කියනවා, "ඇවත්නි මට සප්පාය භෝජන, ලෙඩේ හොඳ වෙන්න අවශ්‍ය භෝජන නැතුව නෙමෙයි මට ඒ භෝජන තියෙනවා. මට බෙහෙත් නැතුව නෙමෙයි මට බෙහෙතුත් තියෙනවා. උපස්ථායකයෝ නැතුවත් නෙමෙයි. මට ඒ හැමදේම තියෙනවා. නමුත් මට මේක තවදුරටත් ඉවසන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තවදුරටත් මට මේක දරා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැයි" කියලා මේ චන්න තෙරුන් වහන්සේ මේ වෙලාවේදී කියනවා. එතකොට දැන් සරියුත් තෙරුන් වහන්සේ සහ චුන්ද තෙරුන් වහන්සේ මේ වෙලාවේදී
චන්න හාමුදුරුවන්ගේ මේ වේදනාව මගහැර ගන්නට අවශ්‍ය නිසා උන්වහන්සේට උත්තරී මනුස්ස ධර්මයන්ට පත්වීමට අවශ්‍ය වන විදිහේ දහම් පරයායක් චන්න තෙරුන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. එතකොට මේ සාකච්ඡා කරනකොට ඊටාම ගැඹුරු සියුම් වුණ දහම් කරුණු ටිකක් තමයි සාකච්ඡා කරන්නේ. එතකොට හිතන්නකෝ දැන් අරතරම් මහා වේදනාවකින් පෙළෙන අවස්ථාවක වුණත් මේ කියන ගැඹුරු ධර්මකාරණාව පිළිබඳව සිහිය මෙහෙවන්නට තරම් උන්වහන්සේ කොච්චර තමන්ගේ හිත මේ ධර්මයේ තුල පුරුදු කරන්නට ඇද්ද කියලා. අපේ ජීවිතේට අපිට සාමාන්‍යයෙන් වේදනාවක් ඇති වෙනකොට, දුකක් ඇති වෙනකොට, පීඩාවක් ඇති වෙනකොට ඉස්සෙල්ලාම අමතක වෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම අමතක වෙන්නේ ධර්මය. ඒ වෙලාවට ධර්මයේ යෙදෙන්නේ නැහැ අපේ ජීවිතය තුළ. එතකොට හිතන්නකෝ පළවෙනිම දේ නිවන් දකින්න කෙනෙක් ළඟ තියෙන්නට අවශ්‍ය මූලිකම දේ මොකද්ද කියලා. අර වෙලාවක උනත් ධර්මයේ කතා කරන්නට පුළුවන්කම උන් තුළ තියෙනවා. ඒ කියන්නේ මේ මනස මොහු කරලා තියෙනවා ධර්මයේ තුළ. අච්චර වේදනාවකින් ඉවසන්න යැපෙන්න බැරි මට්ටමේ දැඩි වේදනාවකින් ඉන්නකොටත් ඒ ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව කතා කරනවා. කොහොමද මේ කාරණා පිළිබඳව කතා කරන්නේ? ඊටාම ලස්සන, ඊටාම වටිනා කරුණු ටිකක් අපිට අපේ ජීවිතය පිළිබඳව තේරුම් ගන්නට තියෙන කරුණු ටිකක් තමයි මේ ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. පුච්චයා මයං ආයස්මන්තං චන්නං කංචි දේව දේසං. ඔබ වහන්සේ ඉඩ දෙනවා නම් අපි පුංචි කාරණාවක් ඔබ වහන්සේගෙන් අහන්නම් කියලා තමයි මේ කරුණ අහන්නේ. එතකොට චක්කුං ආවසෝ චන්න චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤේ තබ්බේ ධම්මේ ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සසි. මේක තමයි අහන පළවෙනි ප්‍රශ්නය. චක්කුං ආවසෝ චන්න එවච්චන්නේනි චක්කුං ඇහැ කියන එක. ඒ වගේම චක්කු විඥාන චක්කු විඥානය. ඒ වගේම චක්කු විඥාන විඤ්ඤේ තබ්බ ධම්ම. චක්කු විඥාණයෙන් විඤ්ඤේය උන ඒ කියන්නේ චක්කු විඥාණයෙන් දත යුතු වූ ධර්ම කියන එක තමයි මේකේ අර්ථය බවට පත් වෙන්නේ. එතකොට චක්කු විඥාණයෙන් දත යුතු වූ ධර්ම බවට පත් වෙනකොට මෙතනදී රූපය ගැනනේ කියන්නේ. අපි සාමාන්‍ය වශයෙන් අපි ගන්නෙ රූපය කියන එක. එතකොට චක්කු විඥාණයෙන් විඤ්ඤේය කරන්නේ දැනගන්නේ රූපය පිළිබඳව. ඒකයි චක්කු විඥාණයෙන් විඤ්ඤේ තබ්බ ධම්ම කියලා කියනකොට ඒක රූපය කියන දේ නිකම් මෙතන ආවරණය වෙලා තියෙන අමුතුවෙන් රූපය කියන වචනය යොදන්නට අවශ්‍ය නැහැ එතනදී. එතකොට ඒ පිළිබඳව ඒතම් මම රූපය දකිනකොට ඒ රූපය පිළිබඳව ඒ රූපේ මම හෝ ඒ වගේ මේ රූපය මගේ හෝ ඒ රූපේ මගේ ආත්මය කියලා දෙයක් තියනවාද? රූපේ මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා යම් අදහසක් යම් පිළිගැනීමක් ඔබ වහන්සේට තියනවාද? මේ විදිහට දකින්නවද කියලා අහන්නේ. දැන් රූපේ මම කියලා කියන්නේ මොකද්ද? රූපේ මම කියලා කියන්නේ අස්මි මානේ වෙමි කියන හැඟීම. මගේ කියලා කියන්නේ මොකද්ද? මගේ කියලා කියන්නේ තෘෂ්ණාව. යමක් මගේ කියලා ග්‍රහණය කර ගැනීම තෘෂ්ණාව. මේක ආත්මය කියලා ගැනීම දෘෂ්ටිය. එතකොට මේ කතා කරන්නේ තෘෂ්ණා මාන දිට්ඨි කියන ධර්ම තුනක් පිළිබඳව. තණ්හාවත් මානයත් දිට්ඨියත් කියන ධර්මතා තුනක් පිළිබඳව. එතකොට ඇස පිළිබඳව විඥාණය පිළිබඳව ඒ විඥාණයෙන් විඤ්ඤය වූ ධර්ම පිළිබඳව තෘෂ්ණා මාන දිට්ඨි වශයෙන් පැවැත්මක් තියනවද? ඔබ වහන්සේට ඒ විදිහේ හැඟීමක් තියනවද කියලායි මේ අහන්නේ. සාමාන්‍යයෙන් බොහෝ සූත්‍රවල දකින්න පුළුවන් විදිහට වඩා මේ සූත්‍රයේහි මේ වචන භාවිතයේ වචන යෙදීමෙහි වෙනසක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් අහන්නේ ඇස රූප චක්කු විඥාන කියන ධර්ම තුන පිළිබඳව. ඇස රූපය චක්කු විඥානය කියන ධර්ම තුනක් පිළිබඳව. හැබැයි මෙතන අහන්නේ ඇස චක්කු විඥානය චක්කු විඥාන විඤ්ඤේ තබ්බ ධම්ම කියන වචනේ. ඇහැ රූපය ගැන නොකිය ඇස කියලා චක්කු විඥානය කියලා චක්කු විඥාණයෙන් දත යුතු ධර්ම කියලා කියනවා. එතකොට චක්කු විඥාණයෙන් දත යුතු වූ ධර්ම කියනකොට ඒක හුදු රූපයට පමණක් සීමා නොවි ඊට පසු තියෙන වේදනා සංඥා ආදී සියලුම ධර්මයන් මේ තුල අන්තර්ගත කරන්නට පුළුවන්කම තියෙනවා. රූපය හැරුණකොට අනිකුත් තියෙන
වේදනා සංඥා ආදී රූපය අපට ප්‍රකට කරගන්න පැත්ත ගැන කතා කරොත් එහෙම මේ සෑම දෙයක්ම මේකට අන්තර්ගත කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක රූපය කියනවට වැඩිය ටිකක් පුළුල් අර්ථයකින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. චක්කු විඥාන විඤ්ඤේතබ්බ ධම්ම කියනකොට. එතකොට මේ කියන කාරණාව ඔහොම ගැඹුරු වැඩිද දන්නේ නැහැ. ටිකක් එතකොට අපිට තේරුම් ගත්තොත් එහෙම සරල විදිහටම සාමාන්‍යයෙන් අපිට ඇහැට රූපයක් ගැටෙන එක වෙන්නේ. ඇහැට යම් රූපයක් පේනවා. එතකොට අපි රූපය කියලා කොයි වෙලාවකවත් අපිට එළියේ තියෙන දේ ඇත්ත ඇති හැටියෙම දකින්න පුළුවන් කමක් නැහැනේ. අපි දකිනවා කියලා අපි හිතන දේ අපි දකිනවා කියලා අපිට යම් දැනුමක් තියෙනවා නම් ඔය දැනුම් සහගත බව අපි දකින දේ කියලා අපි හිතන ඔය දැනුම් සහගත බව ඇත්තටම රූපේද කියලා හිතුවොත් ඒක රූපේ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් මේක මොකද්ද කියලා අහුවොත් ඔයගොල්ලෝ හැමෝම කියයි මේක වටාපත කියලා. මේ වටාපත කියලා මේ පේන පෙනීම ඇත්තටම මේ තියෙන රූපේද පේන්නේ කියලා අහුවොත් අපි හැමෝම කියයි ඔව් මේ තියෙන රූපේ තමයි පේන්නේ කියලා. හැබැයි ඔයගොල්ලෝ හිතනවාද මෙතන ඉන්න හැමෝටම පේන්නේ එකම විදිහට එකම මේ විදිහේ රූපයක් කියලා? කොයි වෙලාවකවත් එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? කෙනකෙනාගේ ප්‍රසාදේ වෙනස් වුණොත් පේන දේ වෙනස් වෙලා නැද්ද කියනට අනුව දැන් අපි වයසත් එක්ක ප්‍රසාදය ගැන කතා කළොත් එහෙම ඒ කෙනකෙනාට පේන විදිය වෙනස් වෙලා තියෙනවනේ නේ. එතකොට එකම රූපේ නෙමෙයි ඒක අපිට පේනවා කියන දේ පිළිබඳව අපි දැනගන්නේ ඔව් පේනවා කියලා ඒක පේන දේ තියෙන යථාර්ථය කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මීමැස්සෙක් වගේ සතෙක් මේ රූපේ දැක්කොත් එයාට වෙනම දෙයක් පේනවා. එතකොට දෙවියෙක් වගේ කෙනෙක් මේක දිහා මේ පැත්ත බලාගෙන හිටියොත් එයාට වෙනම දෙයක් පේනවා. අපිට මේක පේනවා. කාට පේන පෙනීමද හරිම පෙනීම? ඇත්තටම තියෙන දේ පේන්නේ කාටද? අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ඒක ඒ කෙනාට සාපේක්ෂකයිනේ. පේනවා කියන පෙනීම පෙනෙනවා කියන ස්වභාවය ඒ කෙනාට සාපේක්ෂකයි. සාපේක්ෂකයි කියලා කියන්නේ ඒක රූපය කියන එක පෙනීම කියන දේ හදන්න හේතු වුණ එක දෙයක් විතරයි. ඒක කොයි වෙලාවකවත් රූපය නෙමෙයි අපි දකින්නේ. රූපය විතරක් නෙමෙයි එතන තියෙන්නේ. පේනවා කියන ඔය කරුණ හදන්න අපිට ඇහත් වැය වෙනවා. ඇහත් උපකාර කරනවා. චක්කු ප්‍රසාදය කියලා කියන ඒ ප්‍රසාදය උපකාර කරනවා. ඒ ප්‍රසාදයේ විදිහට තමයි අපිට රූපය දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔය ප්‍රසාදයේ තිබුණත් ඇහැ තිබුණත් අපිට රූප දකින්න පුළුවන්කම තියනවාද? එතනට මනසේ දෙන්නේ නැත්තම් ඒ පිළිබඳව මනසේ පැවැත්මක් නැත්තම් අපිට රූපය දකින්නවා කියන දේ දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා එතන තියෙන්නට ඕන එහෙනම් කරුණු තුනක් මොනවාද? ඇහැ තියෙන්නටත් ඕනේ, රූපය තියෙන්නටත් ඕනේ. ඒ වගේම එතන තියෙන්නට අවශ්‍යයි මනස. නැතිනම් චක්කු විඥානය කියලා අපි කියනවා. චක්කු විඥානය තියෙන්නටත් අවශ්‍යයි. ඔන්න ඔය තුන් දෙනාගේ එකතුව තමයි අපි කියන්නේ ස්පර්ශය කියලා. මේ දේ නිසා තමයි අපි පෙනෙනවා කියලා කියන්නේ. දර්ශන කෘත්‍යයක් කියලා අපි කතා කරන්නේ මේ ටික නිසා. මේ ටික නැත්තම් ලෝකේ පෙනීමක් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් ওই පෙනෙනවා කියන එක තුන් දෙනාගෙන් ඇතිවෙන ප්‍රතිඵලය නම් ඔය ප්‍රතිඵලය අපිට පවරා දෙන්න පුළුවන් ද රූපේට? ඒක රූපයයි කියලා එළියේ පැත්තේ තියෙන දෙයට විතරක් අපිට දාන්න පුළුවන් කමක් තියනවද? ඒක දාන්න බෑ. ඇයි? රූපේ නම් පෙනුනේ ඒක ප්‍රසාදේ වෙනස් වෙන විදිහට වෙනස්ව පේන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ කෙනාට. රූපේ නෙමෙයි පෙනුනේ. එතකොට ප්‍රසාදය තිබුණ පමණින් මේක දකින්න පුළුවන්කම තිබුණද? රූපේ නැතු ප්‍රසාදයට විතරක් මේක දකින්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් ඒක ප්‍රසාදයක් නෙමෙයි, ඒක හිතත් නෙමෙයි. එහෙනම් මේ තුන් දෙනාගේම එකතුවක්. අපි කියනවා ඇහැට පතිත වෙනවා රූපයක් කියලා. ඇහැට ගැටෙනවා රූපයක් කියලා කියනවා. අබිනිපාතේ වෙනවා කියලා කියනවා. එතකොට අබිනිපාතය කියලා කියන්නේ ඇහැට ඇවිල්ලා මේ ගැටෙනවා කියන එක. දැන් කණ්ණාඩියක් තිබුණොත් කණ්ණාඩියේ තියෙන උපවත් බවක් නේ. ඒ උපවත් බවක් තියෙන නිසා මොකද වෙන්නේ? ඒකට ඉදිරිපසින් තියෙන දේවල් වල ඡායාව මේ කණ්ණාඩියේ පේනවා. කණ්ණාඩියේ පිළිබිඹු වෙනවා. එතකොට මේ කණ්ණාඩියට මේ ඡායාව පතිත වෙනකොට
අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා ඒ වැටෙන ඡායාව පිළිබඳව. ඒ විදිහටම ඇහැ කියලා කියන්නේ මොකද්ද? ඇහැ කියලා කියන්නේ ප්‍රසාදවත් දෙයක්. ප්‍රසාදවත් කියලා කියන්නේ අර උපවත් බව වගේ දෙයක්. ඒ උපවත් බවට ඉදිරිපසින් තියෙන වර්ණ සතහන් පතිත වෙනවා. සතර මහා ධාතුවේ තියෙන උපවත් බවට ඉදිරිපසින් තියෙන වර්ණ සතහන පතිත වෙනවා. නැතිනම් පාට ටික අර ඡායාවන් අර ප්‍රසාදේහි පතිත වෙනවා. ඕක තමයි ඇහැට රූපය ආපාතහගමයක් වෙනවා කියලා කියන්නේ. වැටෙනවා කියලා කියන්නේ. අන්නේ වැටෙනකොට හිතට පුළුවන්කම තියෙන එක දැනගන්න. එතකොට හැම වෙලාවකදීම ඔකට රූප වැටි තියෙන්නේ නෑ. එක මොහොතකට එක දෙයයි පුළුවන්කම තියෙන්නේ. රළු විදිහටම තේරුම් ගත්තොත් එහෙම අර පරණ ෆොටෝ ගහන්නේ රීල් එක දාලා කැමරා වලින් ෆොටෝ ගහන්නේ. ඒකේ තියෙනවනේ නෙගටිව් පටියක්. නෙගටිව් පටිය මොකද වෙන්නේ? ආලෝකයට පිච්චෙනවා. ඒකනේ එළියට ඇදුණු කළු පාට වෙලා යන්නේ ඒක. එතකොට එක මොහොතකට එක පටියකින් ගහන්න පුළුවන්කම තියෙන එක ෆොටෝ එකයි. අන්න ඒ වගේ තමයි ප්‍රසාදයේ ස්වභාවයත් එක මොහොතකට එකයි පුළුවන්. එක වර්ණ සටහනයි පතිත වෙන්න පුළුවන් ඒක පිච්චෙනවා. ඒ කියන්නේ ඒක බිඳී යනවා ප්‍රසාදයේ බිඳෙනවා. ඊට පස්සේ ඒ බිඳෙන මොහොතේදී එතන හිත තිබුණාම අන්න රූපය ගැන දැනගන්න පුළුවන්කම තියෙනවා. රූපය ගැන දැනගන්නවා කියන එකෙන් හිතන්න එපා මේ වටාපත මේ විදිහට මේවා දැනගන්නවා කියලා. රූපය බව දැනගන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ වර්ණ සටහනක් කියලා හැඩතලයක් කියලා දැනගන්න පුළුවන්කම තියෙන. එච්චරයි පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඇහැට වර්ණ රූපයක් ගැටෙනකොට එයාගේ හැකියාව තියෙන්නෙම අන්නේ වර්ණ සටහන කියන බව වර්ණ සටහන කියන ලක්ෂණය දැනගන්න දේ කරන්න විතරයි. එතනින් එහාට දෙයක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ වර්ණ රූපය කියන දේ දැනගත්තට පස්සේ හිතෙන් ඊට අනුරූපීව තමයි කෙනකෙනා කල්පනා කරන්නේ තමන්ගේ පැත්තෙන් මේක මොකද්ද කියලා. තමන් ඊට අනුරූපීව රැස් කරගෙන තියෙනවා නම් යම්කිසි දත්ත ටිකක් ඒ දේවල් අනුව තමන් හැම වෙලාවකදීම කල්පනා කරලා බලනවා මේක මොකද්ද කියලා. ඒක කල්පනා කරලා බලනකොට තමන්ට පේනවා තමන් දැනගන්නවා මේක වටාපත කියලා. ඇත්තටම වටාපත දැක්කද වටාපත කියලා දෙයක් දැනගත්තද අපි? අපි වටාපත කියලා දෙයක් දැනගත්තා. ඒ දැනගත්තේ එළියේ තියෙන රූපය ගැන නෙමෙයි. රූපය වැය වුණු තැනක අපි හිතේ මීට කලින් රැස් කරගෙන තිබුණ දේවල් ටිකකින් අපි දැනගත්ත වටාපත කියලා යමක්. දැනගත්ත දේ කවදාවත් එළියේ තිබුණා නෙමෙයි. එළියේ තියෙන දේ අපි හටගෙන ඉතුරු නැතුව නැති වුණ තැනකදී අපි මේ පැත්තෙන් උපද්දගත්ත දෙයක් තමයි අපිට තිබුණේ. එතකොට මෙන්න මේ විදිහට අපිට ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා ටිකේ දැනුමක් අපිට තියෙන්නට අවශ්‍යයි. මෙන්න මේ විදිහට දැන් චන්නහාමුදුරුවන්ට අහපු ප්‍රශ්නය තමයි ඔබ වහන්සේගේ හිත මෙන්න මේ ඇහැ පිළිබඳව මේ රූපය පිළිබඳව මේ හිත පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නිස්ෘත කරගෙන තියනවාද කියලා. දැන් එතකොට අපිට බලන්නට වෙනවා කොහොමද මේ දේ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නිස්ෘත කරගෙන පවතින්නේ කියලා. ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්ම කොහොමද තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නිස්ෘත කරගෙන තියෙන්නේ කියලා අපිට දකින්න වෙනවා. මේක ඊටාම වැදගත් ඊටාම තේරුම් ගන්නට අවශ්‍යම කාරණාවක්. අපි ඒ නිසා මේක හොඳින් නුවණින් කල්පනා කරලා බලන්නටම ඕන දෙයක්. මොකද මේ කාරණාව තේරුම් නොගන්න නිසා තමයි අපිට මේ ජීවිතේ ජරා මරණ දුක් පැමිණෙන්නේ. ඒ වගේම සසරටත් යන්න හේතු ටික හදාගෙන අනන්ත අප්‍රමාණ සසර ගමනකටත් අපි යන්නේ මේ කාරණා ටික පිළිබඳව නොදන්නකම නිසා. කොටිම කියනවා නම් තමන් කවුද කියලා තමන්වත් නොදන්න නිසා. තමන් ඇති වෙන්නේ කොහොමද කියලා තමන් දන්නේ නැහනේ. අන්න ඒ නිසා තමයි තමන් ඉපදුනාට පස්සේ තමන්ට ඕන තරම් දුක් විඳින්න පුළුවන්කම තියෙන්නේ. තමන්ට ඕන තරම් කර්ම සකස් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් ඒ කර්මය කියන දේ නෑදෑය කරගෙන සහායකයක් කරගෙන ජීවත් වෙන අසරණ මනෝභාවයෙන් අපි මිදෙන්න එපේ. ඒ කියන්නේ ඒක අසරණ මනෝභාවයක් කියලා කියන්නේ අද ඔයගොල්ලන්ට කියන්න බෑනේ ඔයගොල්ලෝ ඔය අපි කුසල ධර්ම කරනවා ගොඩක් පින්කම් කරනවා. මේ මොන දේ කළත් ඔයගොල්ලන්ට සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. මම මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම සුගතිය යනවා කියලා සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි පුළුවන් කමක් නැත්තේ?
අපිව හඳුන්වන වචනකින් මොකක් කියලාද? අනියත සත්වය කියලා. අනියතයි. නියතියක් නැහැ සුගතිය කියලා. ඒ වගේම නියතියක් නැහැ අපාය කියලා. අනියතයි ඒ නිසා. අනියත නිසා ඕන වෙලාවක ඕන තැනක යන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි කොච්චර පින් කළාද කියන එක අදාළ වෙන්නේ නැහැ. සමහර විට මුළු ජීවිතේම පින් කළත් අපිට දුගතියකට යන්න හේතු ටික අපි ළඟ තියෙනවා. ඒක නැති වෙලා නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕන කර්මය කියන දේ මොනතරම් අපේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවද කියන එක පිළිබඳව. දැන් මම මෙහෙම කිව්වොත් ඕගොල්ලන්ට පුළුවන් ද හීනයක් පේනකොට හීනේ ඇතුළේදී හීනයක් කියලා තේරුම් ගන්න. හීනෙන් කෙනෙක් ගහන්න පැන්නොත් මොකද කරන්නේ? හීනෙම පන කඩාගෙන දුවනවා මිසක මොනව කරන්නද නේ? එතකොට අපි හීනයක් කියලා නැගිටින්න බලන්නේ නැහැ. හීනේ ඇස්සේ දුවන්න හදනවා මිසක ඒක හීනෙන් නැගිටින්න උත්සාහවත් වෙන්නේ නැහැ. අපිට හීනයක් කියලා පේන්නේ නැහැ. හීනේ කියන්නේ මොකක්ද ඇත්තටම? මනස තුල තියෙන තමන්ගේම සිතුවිලි ටිකකින් හදලා දෙන එකක අපි ජීවත් වෙන එකනේ. පංචේන්ද්‍රිය ටික අක්‍රිය වෙච්ච වෙලාවක අපේ හිතේ තියෙන ඒ සිතුවිලි ටිකම අපිට ඇත්ත වෙලා පේනවා. දැකපු අහපු අරමුණු අනුසාරයෙන් අපි ගොඩනගාගත්ත දෙයක්. අලුතෙන්ම ගොඩනගා ගන්න පුළුවන් හේතු ටික තියෙනවා. එතකොට කවදාවත් නොදකපු දෙයක් වෙන්නත් පුළුවන්. අපි ඒ කියන්නේ දැකපු දේවල් අනුසාරයෙන් තමයි අපි මේ දේ ගොඩනගා ගන්න හැබැයි. එතකොට අපි මේ විදිහට ගොඩනගා ගත්තට පස්සේ අපි ඒක ඇත්තම වෙලා ඒක ඇතුලේ ජීවත් වෙනවනේ. අපිට පුළුවන් නේ ඔයගොල්ලෝගේ හිතට දැන් කෙලෙස් සහිත සිතක් ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒක යටපත් කරලා නෑ මේක හිතන්න හොඳ නෑ මම මේක හිතන්නේ නෑ කියලා ඒක නතර කරලා කුසල සිතක් මං හිතනවා කියලා ඔයගොල්ලන්ට පුළුවන් අරමුණක් අරගෙන හිතන්න. ඔයගොල්ලෝගේ හිතට තරහක් ආවොත් දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඒ තරහ යටපත් කරලා මෛත්‍රිය වඩන විදිහට සිතුවිලි උපදින්න පුළුවන්කම තියෙන. ඒ තමයි මේ ප්‍රකෘති මට්ටමේදී අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් දේ. හැබැයි හිතන්න එපා මරණාසන්න මොහොතේදී ඔයගොල්ලන්ට ওই තරම් සිහියක් තියෙයි කියලා. ඔය මට්ටමින් කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා කොහොමදවත් හිතන්න එපා. ඒක හරියට අර හීනේ කතාව වගේ තමයි. හීනේ ඇතුළේදී හීනයක් කියලා පේන්නේ නෑ වගේ. ඒ වෙලාවට ඔයගොල්ලන්ට ඒ ගෙනල්ලා දෙන කර්ම නිමිති, ගති නිමිති ඇත්තම වෙලා ඒ හීනේ දිහා බලාගෙන ඉන්නවා මිසක ඒකට අනුරූපව කටයුතු කරනවා මිසක ඔයගොල්ලන්ට කොයි වෙලාවකවත් ඒක නතර කරන්න බෑ සිහිනුවන දියුණු කලේ නැති වුණොත්. ඇඟට තමයි වයස තියෙන්නේ. ඇඟට කියලා කියන්නේ මේ කයට තමයි වයස තියෙන්නේ. රූපයට අදාළව තමයි අපි කාලය පිළිබඳව කතා කරන්නේ. මේ අවුරුදු 2 3 4 5 50 60 ගැන කතා කරන්නේ රූපයට සාපේක්ෂව. ඒක හිතට අදාළ නෑ. අතීතය කියනකොට තප්පරෙත් අතීතේ, කල්පෙත් අතීතේ නේ. එකම අතීතය තමයි. එතකොට කල්පයකට කලින් දෙයක් වුණා සිහිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. එක මොහොතේ. අද භවයෙන් ප්‍රතිච්ඡන්නයි කියලා කියන්නේ මේ නාම රූප නැතිනම් මේ කය අසුරු කරගෙන මනස තියෙන නිසා කයේ හැකියාවට හිතේ හැකියාව සීමා සහිත වෙලා තියෙන්නේ. කයේ හැකියාවට හිතේ හැකියාව සීමා සහිතයි. ඒ නිසා අපිට මතක් කරන්න පුළුවන් මේ පහුගිය අවුරුදු ගානේ අපි දන්න කලාපයේ විතරයි අපිට සිහිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ කයේ හැකියාවට හිතේ හැකියාව සීමා වෙලා නිසා. හැබැයි මරණාසන්න මොහොතේදීත් මේ කයේ හැකියාවට හිතේ හැකියාව සීමා වෙලා තියෙනවා කියලා හිතන්න එපා. එතකොට මේ ඉන්ද්‍රිය ටික ඔක්කොම කර්මන්නේලා හිතේ හැකියාවෙන් තමයි එතකොට වැඩ ගන්න. හිතේ හැකියාව අපිට මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක සීමාවක තියෙන දෙයක් නෙමෙයි. විඥාණයම අලියෙක් වගේ එතන කයකට බැසගත්තාම ටොන් ගානක් උස්සගෙන යනවනේ. කිසිම ප්‍රශ්නයක් නැතුව ටොන් ගානක් උස්සගෙන යනවා. අද උස්සන්න බැරි වුණාට විඥාණය මෙතන ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තට පස්සේ ඒක මගේ කරගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක උස්සගෙන යන නිසා හිතේ හැකියාවට එහෙම සීමාමයි නැත්තේ නෑ. එතකොට ඒකට කාලෙත් නෑ. කාලේ තියෙන කයටනේ. කයට සාපේක්ෂව වෙන රූප වලට සාපේක්ෂව. එතකොට කල්පයකට කලින් කරපු දෙයක් වුණත් ඔබට සිහිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හිතන්නකෝ කෙනෙක් වැඩිපුරම කරන්නේ පවුද පින්ද? වැඩිපුරම කරන්නේ අකුසල් නේ. මේ ජීවිතේ දිහාට හැරලා බලන්නකෝ වැඩි දුරකට අපිට යන්න ඕනේ නැහැනේ. අපි ජීවිතේ වැඩිපුරම ඉන්නේ කුසල සිතුවිලි වලින්ද අකුසල සිතුවිලි වලින්ද? වැඩිපුරම ඉන්නේ අපි ජීවිතේ අකුසල සිතුවිලි වලින්. ජීවිතෙන් භාගයක් විතර අපි නිදා ගන්නවා. නිදා ගන්න එක කුසල සිතක් නෙමෙයිනේ නේද? ඊට පස්සේ අපි
එදිනෙදා කටයුතු ගැන හිතනවා ලෝභ දේශ මොහ සහගත සංකල්පනා වලින් ඒවා කුසල සිතුවිලි නෙමෙයිනේ. අපි හිතලා කුසලයක මෙහෙවන අවස්ථාවක් හැරුණකොට බහුල වශයෙන් හිත තියෙන අකුසල පැත්තට බර වෙලා. ඉතින් හිතන්නකෝ අපිට වැඩිපුර එන්න පුළුවන්කම තියෙන කුසල්ද අකුසල්ද කියලා. අපිට වැඩිපුර අකුසල් පැත්ත එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා කර්මය නෑදෑය කරගෙන කර්මය සහායකයක් කරගෙන ඉන්නවා නම් අපි කොහේ යන්න බෑද ඊට පස්සේ. ඊළඟ ජීවිතේ කොයි මට්ටමකට ගති නිමිත්තක් ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් අපිට යන්න බැරි කමක් තියෙද? ඕන තැනකට යන්න පුළුවන්කම තියෙනවා. ඕන දුක්ඛිත තත්වයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසායි මේක බය සහිතයි කියලා කියන්නේ. අද අපිට පුළුවන් මහ පිංකම් කරන්න ගොඩාක් පුණ්‍ය ධර්ම කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සහතිකයක් වගකීම් සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ මේ කුසලයෙන් අනිවාර්යයෙන්ම සුගතිය යනවාමයි කියලා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අර විදිහේ දෙයක් ආවොත් ඕනේ නම් අපාය යන්නත් පුළුවන්කම තියෙනවා කියන තැනක තමයි දෙන්න වෙන්නේ. අපාය ගියොත් ආයෙ ලේසියෙන් මිදෙන්නත් බෑනේ. ඇයි මොකක් හරි අකුසලයකට ගියාට පස්සේ ආයෙ අවශේෂ කර්ම ඔක්කොම විඳලානේ ආයෙ එන්න තියෙන්නේ. අවශේෂ කර්ම විඳින්න ආයෙ උපදින්නේ කොයිද? තිරිසංගත ආත්මික මනුස්ස ලෝකෙ ඉපදුනත් ඊටාම දුක්ඛිත දුප්පත් අසරණ තැනක ඒ තැන්වල ඉපදුනහම වැඩිපුර කුසල්ද වෙන්න පුළුවන්කම තියෙන අකුසල්ද? ඒත් සත්තු මරාගෙන ජීවත් වෙමින් නිතරම බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙමින් හොරකම් මරකම් කරමින් ඒ මට්ටමින් ජීවත් වෙන්න ගියාම ආයෙ කරන්නේ අකුසල්. ආයෙත් යන්නේ අර තැනකටම තමයි. ඒ නිසා ලේසි නෑ ඒක. අපි ඉන්නේ මහා දුක්ඛිත සසර ගමනක. ඉතින් අපි කොච්චර සසරේ කර්ම කළාද? කොච්චර සසරේ අකුසල් කළාද? ඒ අකුසල් හේතු කරගෙන ඕනම මොහොතක අපිව අපායට ගෙනියන්න පුළුවන් කමක් තියෙන නිසාමයි සසර භයානකයි කියලා කියන්නේ. ඒ නිසාම තමයි අපි සසරෙන් මිදිය යුතු වෙන්නේ. අපිට අද මේ කර්ම ශක්තිය හීන කරන්නට මේ කර්මය ක්ෂය කරන්නට අවශ්‍ය කර්මයක් දිනු කරේ නැති වුණොත් බුද්ධ ශාසනයක අපිට කරන්න පුළුවන් විශේෂම දේ තමයි මේ සියලු කර්මය දුරු කරන්න පුළුවන් දර්ශනයක අපේ මනස අපිට දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි විශේෂම දේ. අන්නේ කර්ම ක්ෂය කරන පැත්තට අපේ මනස අරගෙන නොගියොත් ඔබේ හිතට කිසිම ශක්තිමත් බවක් උපදින්නේ නැහැ. කිසිම ආකාරයකින් ශක්තිමත් බවක් උපදවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ අද දවසේදී මේ කර්ම ක්ෂය කරන්නට අවශ්‍ය දර්ශනයක් ඔබේ ජීවිතය තුළ ඔබ දියුණු කළ යුතුමයි. එතකොට අපිට දුරු වෙන්නේ මේක ප්‍රත්‍යක්ෂ කරන්න මේ තුල අවබෝධ කරන්න දුරු වෙන්නේ මොන දේවල්ද? අනන්ත සසරේ ඉඳලා කරපු කර්මවල බර තමයි නැති වෙලා යන්නේ. බුදුරජාණන් වහන්සේ අහන්නේ මුං යට ප්‍රමාණයේ වුණ පුංචි ගල් කැට තුනක් අරගෙන මහණෙනි මේ ගල් කැට තුනද මේ ගල් කැට තුනේ ප්‍රමාණයත් මහා මේරුවත් සංසන්දනය කළොත් කෝකද විශාල කියලා අහනවානේ. වික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි දන්නවත් දෙයක් නැහැ මහා මේරු පර්වතය මොනතරම් විශාල දෙයක්ද මේ ගල් කැට තුන කොච්චර පුංචි දෙයක්ද කියනවා. ඒ වගේ තමයි මහන්නේ මේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා දුරු කරපු දුක ගැන කතා කළොත් මහා මේරු පර්වතය වගේ මේ දුකේ ප්‍රධානම කොටස දුරු කළා ඉවරයි. ඔහුට අවශේෂ දුක ගැන කතා කරනවා නම් අර මුං යට ප්‍රමාණයේ පුංචි ගල් කැට තුන වගේ ප්‍රමාණයක් තමයි ඔහුට අවශේෂ දුක කියලා පෙන්නනවා. ඒ නිසා මේ මාර්ගයකින් දහම් ප්‍රතිපදාවකින් කරන්නේ මොකද්ද? අර අනන්ත කර්මගත ජීවිතයක තියෙන බර අඩු කරන එක. සෝවාන් ආර්යයන් වහන්සේට ඒ දුක ඒ අපායට ගෙනියන්න තියෙන සියලුම කර්ම ටික නැති වෙලා යනවනේ. දැන් හිතන්නකෝ අඟුලිමාල තෙරුන් වහන්සේ කොච්චර ගිහි කාලයේ තුලදී කොච්චර අකුසල ධර්ම ප්‍රමාණයක් රැස් කරගෙන හිටියත් ඒ සිද්ධ කරපු සියලුම අකුසලයන්ගෙන් ප්‍රතිසන්දි විපාක පිණිස හේතු වෙන හැම අකුසලයකින්ම මිදුණානේ. ඒ නිසා එහෙම තාක්ෂණයක් තියෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒක කරන්න නම් අපි අපේ මනස තැබිය යුතු තැනක් තියෙනවා. ඒ තැබිය යුතු තැන තමයි මේ චන්නහාමුදුරුත් එක්ක මේ සාකච්ඡා කරන්නේ. මොකක්ද ඒ තැන? ඒ තැන තමයි ඇහැ පිළිබඳව චක්කු විඥානයේ පිළිබඳව චක්කු විඥාණයෙන් දත යුතු ධර්ම පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පවත්වන පැවැත්ම ගැන අපි කරන අවබෝධය. මම හිටියොත් තමයි මම කරපු දේවල් තියෙන්නේ නේ. මම හිටියොත් මම කරපු දේවල් තියෙනවා. මම ජීවත් වෙන ලෝකයේ තියෙනවා. ඒ ලෝකයේ තිබුණොත් මට
ඒ ලෝකෙන් යන්න පුළුවන්කම තියෙනවා, යන්න තව තැන් තියෙනවා, ඉන්න තව තැන් තියෙනවා. මේක තමයි ස්වභාවය. එනිසා දැන් අපිට ඉස්සෙල්ලම තේරුම් ගන්නට ඕනේ අපි මම කියලා අල්ලගන්න තැන මොකද්ද? මමත්වයෙන් අපි ඇසුරු කරන තැන මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. දැන් කොහොමද කිව්වේ චන්නහමඳුරගෙන් අහන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇසුරු කරනවද මේ දේවල් කියලා. ඔබ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් මේ ඇස පිළිබඳව චක්කු විඥානය පිළිබඳව චක්කු විඤ්ඤාතබ්බ ධර්ම පිළිබඳව ඇසුරු කරනවද කියලා. මීට අනුයාත බොහෝ සූත්‍ර ගණනාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අනේපිඬු සිටුතුමා ලෙඩ වෙලා ඉන්න වෙලාවේදී අනේපිඬු සිටුතුමා පණිවිඩයක් යවනවානේ බුදුරජාණන් වහන්සේට තමන් ලෙඩ වෙලා ඉන්නවා කියලා. සරියුත් තෙරුන් වහන්සේට වැඩම කරන්නට කියලා. සරියුත් තෙරුන් වහන්සේ අනේපිඬු සිටුතුමා ළඟට ගිහිල්ලා ආනන්ද තෙරුන් වහන්සේත් සමග සරියුත් තෙරුන් වහන්සේ අනේපිඬු සිටුතුමාට අර අසනීපෙන් ගොඩාක් අමාරුවෙන් ඉන්න වෙලාවේදී ඒත් ලබා දෙන්නේ මෙන්න මේ වගේම උත්තරයක්. නැතිනම් මේ වගේම උපදේශයක් දෙනවා. මොකද්ද? ගැහැවි ඔබේ විඥාණය ඇසුරු කරගන්න දෙන්න එපා. රූපේ ඇසුරු කරගන්න දෙන්න එපා. චක්කු විඥාණය ඇසුරු කරගන්න දෙන්න එපා. මේව තමයි උපදේශ දෙන්නේ. ඇස ඇසුරු කරගන්න දෙන්න එපා. රූප ඇසුරු කරගන්න දෙන්න එපා. චක්කු විඥානේ චක්කු සම්පස්සයෙන් උපන් වේදනා සංඥා මේ දේවල් ඇසුරු කරගන්න දෙන්න එපා කියලා උපදෙස් දෙන්නේ. එතකොට දැන් මේක ඇතුලේ තියෙනවා ටිකක් අපිට හිතන්නට අවශ්‍ය ලොකු කතාවක්. ඇයි මේක ඇසුරු කරගන්න දෙන්න එපා කියලා කියන්නේ? ඇසුරු වුණොත් මොකද වෙන්නේ? මේ කාරණාව අපිට හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. පිනතුනේ ඇසුරු කරගන්නවා කියලා කියන්නේ මේ හිත හැම වෙලාවකදීම අපිට දෙවන්නේක් විදිහට තමයි පවතින්නේ. දෙවන්නේක් විදිහට කියලා කියන්නේ තමන් සහ තමන්ට විඳින්න ලෝකයක් හම්බ වෙනකම. තමන් සහ තමන්ට විඳින්න ලෝකයක් හම්බ වෙනකම. එළියේ රූපේ තියනවා කියලා කිව්වොත් ඒ රූපේ දකින්න තමන්ව මේ පැත්තෙන් නිකම්ම හම්බ වෙනවා. බාහිර රූපේ තියනවා කියලා කියනවා නම් රූපේ තියෙන බව විඳින කෙනා මේ පැත්තේ හම්බ වෙනවා. ඒ වගේම ඒ තියෙන රූපේ විඳින ඇස් ඇති පුද්ගලයෙක්ව තමන්ට හම්බ වෙනවා. ඒ රූපේ දැනගත්ත හිත් ඇති පුද්ගලයෙක්ව තමන්ට හම්බ වෙනවා. පුද්ගල බව කියන එක නිර්මාණය වෙනවා හැම වෙලාවකදීම. ඒ දේ බාහිරට පවරා දෙන සෑම වෙලාවකදීම පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. ඔගොල්ලන්ට තමන්ගේ පැත්තට හැරිලා කල්පනා කරලා බැලුවොත් මම කියන්නේ කවුද කියලා ඔගොල්ලෝ හිතලා බැලුවොත් ඔගොල්ලන් කවුරු කියලාද කියන්නේ? තමන් කියලා කියන්නේ කවුද කියලා හිතුවොත් ඔගොල්ලන්ට කියන්න වෙන්නේ මේ රූප පේනකම, සද්ද ඇහෙනකම, ගඳ සුවඳ විඳිනකම, රස විඳිනකම, ස්පර්ශ විඳිනකම, ඒ දේවල් මත තමන්ගේ හිත පවත්වනකම නිසා තමයි මේ මම ඉන්නවා කියන දේ ඔගොල්ලන්ට ඔප්පු කරලා කියන්න වෙන්නේ. කොයි වෙලාවකවත් ඔයගොල්ලන්ට රූප පේනකම, සද්ද අහනකම, ගඳ සුවඳ විඳින, රස විඳින, ස්පර්ශ විඳිනකම නැති වුණොත් ඔයගොල්ලන්ට මම කියන දේ පෙන්වන්න පුළුවන් වෙයිද කොතනකවත් පෙන්වන්න වෙන්නේ. නිකන් හිතන්නකෝ අද ඔයගොල්ලන්ට මෙතන හිටියා කියලා ඔප්පු කරලා කාට හරි කියන්න උනොත් ඔයගොල්ලෝ කොහොමද කියන්නේ කියලා. මෙතන ඔයගොල්ලෝ දැකපු දේවල් කියයි. දැකපු දේවල් මමද? තමන්ද? දැකපු දේවල් තමන් නෙමෙයි. අහපු දේවල් ගැන කියයි. අහපු දේවල් තමන්ද? නෑ. විඳපු දේවල් කියයි. විඳපු දේවල් තමන්ද? නෑ. අපිට තමන් හිටියා කියලා කියන්න අවශ්‍ය වුණොත් අපි හැම වෙලාවකදීම කියන්නේ තමන් නොවන ධර්ම ටිකක් අපි තමන් කියලා කියනවා. තමන් හිටිය බව අපි තීරණය කරලා තියෙන්නේ, විනිශ්චය කරලා තියෙන්නේ මොනවද? තමන් නොවන ධර්මතා ටිකක් ඇසුරු කරගෙන. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන බාහිර ආයතන ටික ඇතිකල්හි තමයි අපි තමන්ව නිර්මාණය කරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ ධර්ම විශේෂයි අපේ හිත පැවැත්විය යුත්තේ කොහොමද කියලා. මේ හැම තැනකම මමත්වය කියන දේ ඇසුරු වෙන නිසා රූපේ පැත්ත හිත පිහිටා සිටිනකොට ඒ රූපේ දකින තමන් ඉන්නවා කියන දේ ගොඩ නැගෙන නිසා අපිට පෙන්නනවා කොහොමද අපිට මේ දේ ගොඩ නැගින් නැති වෙන්න ජීවත් වෙන්න කියන එක. ඒක තමයි අපි මේ ශාසනයෙන් ලැබිය හැකි ප්‍රතිඵලය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. මාළුන්ගේ පුත්ත හමුදුරන්ට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පිළිබඳව දේශනා කරනවා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැකීම මාත්‍රයෙන් අවසාන වෙලා යනවා. ඒ වගේම
ඇසීම මාත්‍රයෙන් අවසන් වෙනවා. විඳීම මාත්‍රයෙන් අවසන් වෙනවා. ඒ වගේම දැන ගැනීම මාත්‍රයෙන් අවසන් වෙනවා. මේ දේ පිළිබඳව නුවණ තිබුණොත් යම් කිසි කෙනෙකුට යතෝ තම් මාළුන්ගේ පුත්ත න තේන කියනවා. මේ දේවල් ගැන කෙනෙකුට නුවණ තියනවා නම් මාළුන්ගේ පුත්ත ඔබ ඒහා සමග නැහැ කියනවා. මොකක් තිබ්බොත්ද? දැකීම මාත්‍රයෙන් ඉවරයි කියලා නුවණක් තිබුණා. ඇසීම මාත්‍රයෙන් ඉවරයි කියන එක පිළිබඳ නුවණක් තිබ්බොත්. ඒ කියන්නේ දැකීම මාත්‍රයෙන් ඉවරයි කියලා කියන්නේ මොකද්ද? මේක නුවණක්. මේක ප්‍රඥාවක්. මේක අවබෝධයක්. මොකද්ද මේ අවබෝධය? මේ අවබෝධය තමයි හැම වෙලාවකදීම පේන දේ ස්වභාවය තමයි හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිව යන ස්වභාවය. අපි මුලින් කතා කළා ඇසත් රූපයත් චක්කු විඥානයත් කියලා කරුණු තුනක් පිළිබඳව. මේ තුන එකතු වුණ තැනක තමයි පේනවා කියන බව අපිට ඇති වෙලා තියෙන්නේ. මේ තුනෙන් එකක් හරි නැත්තම් පේනවා කියන බවක් තියෙන්න පුළුවන්ද? පේනවා කියන දේ තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ රූපය ආපහු එළියේ තියෙන දේ නෙමෙයිනේ. අපි දැනගන්නේ එළියේ තියෙන රූපේ නෙමෙයිනේ. තේරෙනව නේද කියන එක? අපි දැනගන්නේ එළියේ තියෙන රූපේ නෙමෙයි. අපි දැනගන්නේ මොන රූපේද? ඇහැට ආපු වර්ණ රූපේ. අපි රූපේ කියලා දැනගන්නේ මොකද්ද? ඇහැට ආපු පාට ටික, ඇහැට ආපු වර්ණ සටහන. ඒ වර්ණ සටහන ඇහැට ආපු එක දැනගන්නවා මිසක ඇහැ ගිහිල්ලා රූපේ හැප්පෙන්නේ නැහෙනේ කොයි වෙලාවකවත් නේ. ඇහැට ආපු අර ස්වභාවය තමයි දැනගන්නේ. එතකොට ඒ ඇහැට පතිත වුණ වර්ණ රූපය කියන එක බාහිර සතර මහා ධාතුවේ ආයත්තේ නැහැ. අපි කිව්වොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේකට පාවිච්චි කරන වන්න නිභා කියලා වචනයක්. වන්න නිභාවක්, වර්ණ සටහනක් කියලා. ඒ කියන්නේ ආලෝකයක් වස්තුව මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි වස්තුව දකිනවා කියලා කිව්වට ඇත්තටම පේන්නේ මොකද්ද? මේ වන්න නිභාව. නැතිනම් මේ පේන වර්ණ සටහන. අපි අද ඇහැ කියලා දෙයක් ගැන කල්පනා කළත් අපි ඇත්තටම කල්පනා කරන්නේ ඇහැ ගැන නෙමෙයි. අපි කල්පනා කරන්නේ මොකක් ගැනද? රූපය ගැන, වර්ණ සටහනක් ගැන. ඇහැ කියලා කියන්නේත් අද රූපායතනයට මිසක ඇත්තටම ඇහැට නෙමෙයි. ඇහැ කවදාවත් දකින්න පුළුවන්ද? ඇහැ කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඇහැට කියනවා අනිදස්සනයි කියලා. පිහියේ මුවාතට පුළුවන් ගොඩක් දේවල් කපන්න. මුවාතට පුළුවන් ද මුවාත කපා ගන්න. බෑනේ. ඒ වගේ ඇහැට පුළුවන් ඕන දෙයක් දකින්න රූප. හැබැයි ඇහැට ඇහැ දකින්න පුළුවන් කම නැහැ. මම කියන්නේ කළුවර වෙලාවක කණ්ණාඩිය ළඟට ගියොත් එහෙම ලේසියෙන්ම දැනගන්න පුළුවන් නේ. ඇහැ පේනවද? නැහැ. ටෝච් එක අරගෙන කණ්ණාඩිය පැත්තට ගැහුවොත් පේනවද? නැහැ. ටෝච් එක ඇහැ පැත්තට ගැහුවාම ඒ වැටෙන එළිය කණ්ණාඩියට වැටිලා එතනින් පරාවර්තනය වෙනකොට ඔන්න අපිට ඇහැ දකින්න පුළුවන්. දැන් ඇහැ බලන්න කොච්චර රවුමක් යන්න උනද? දැන් ඇහැද පෙනුනේ අර එළියෙන් ආපු පරාවර්තිත ආලෝකයේද අපිට පෙනුනේ. පරාවර්තිත ආලෝකය තමයි අපිට පෙනුනේ. අපි මේ සාමාන්‍ය වචන වලින් කතා කරනවා නම් අපිට මේක සරලවම කියන්න තියෙන ධර්මයේ පැත්තේ වර්ණ රූපයක් ඇහැට පතිත වුණා කියලා. එතකොට ඇහැ කියලා කියන්නේ මොකද්ද? අන්නේ වර්ණ සටහන පතිත කරගන්න පුළුවන් උපවත් බවක් තිබ්බ මේ පැත්තේ. ආධ්‍යාත්මික පැත්තේ තිබුණා උපවත් ගතියක්. කර්මයෙන් සකස් කරපු උපවත් බවක් තිබුණා. ඒ කර්මයෙන් සකස් කර උපවත් බවට තමයි අර වර්ණ රූපය කියන දේ ඇවිල්ලා ගැටුනේ, පතිත උනේ. එතකොට ඔන්න ඇහැට රූපය ආවා. දැන් ඔය ආපු වර්ණ සටහන මීට මොහොතකට කලින් තිබ්බ එක නෙමෙයිනේ. මොහොතකට කලින් තිබ්බ හැම නෙමෙයි. දැන් ඇහැට ආවට පස්සෙත් ඒ පාට ටික ඉතුරු වෙලා අතන තියනවද? පාට ටික තියෙන්නේ නැහැ. දැන් කියන්නේ ඉරේ ඉඳලා පෘථුවියට ආලෝකයෙන් තප්පර 7.0 ගාණක් යනවා කියලා නේද? එතකොට දැන් ඒ විදිහට ඒක අපි නිකන් විද්‍යාත්මකව කතා කළොත් ඒ පැත්තේ අපිට ධර්මයේ පැත්තෙන් අපි කතා කළත් වර්ණ සටහන කියන එක මොහොතක ඇහැට ආපු දෙයක් මිසක ඒක හැම වෙලාවකදීම මේ පැත්තේ තියෙන දෙයක් නෙමෙයි. ඒ රූපයේ ස්වභාවය මොකද්ද? මේ තුන එකතු වුණ තැනක විතරක් ප්‍රකට වෙච්ච බව. ඒක එතනින් පස්සේ තියෙනවත් නෙමෙයි, ඊට කලින් තිබුණත් නෙමෙයි. ඒ නිසා ඒකට කියනවා අහුත්වා සම්භූතං. නොවි හටගත්තා. හුත්වා න භවිස්සති. වෙලා අනාගතයට තියෙන්නෙත් නැහැ. ඒ රූපය එන්න කලින් තිබුණෙත් නැහැ. ආවට පස්සේ අනාගතයේ සඳහා ඉතුරු වෙලා තියෙන්නේ නැහැ.
එතකොට රූපේ ඇත්ත තමයි ඒක. පෙර නොතිබී ආපුකම, හටගත්තකම, ඒ වගේම ඉතුරු නැතුව නැති වෙච්චකම. අන්න ඒ බඳු හැකියාවක් තිබුණු තැනක, ඒ බඳු ස්වභාවයක් තිබුණු තැනක අපි ආපහු ඒ රූපේ බලන්න කියලා අපි එළියට ඇස් දැල්වා බලනවා. ඒ වටාපත පේනවද කියලා අපි ආයෙ බලන්න පුළුවන්කම තියෙනවා. දැන් ඇයි අපි වටාපත ආයෙ බලන්නේ? බලන්න පුළුවන්කම තියෙන්නේ ඇයි වටාපත? අපිට ඒ නිමිති ටික අපි එළිය ඉතුරු කරලා තියෙන නිසා. අපි නිමිති ටික එළිය ඉතුරු කරනවා. මොන නිමිති ටිකද? අර ඇහැට රූපයක් ගැටුණා, රූපය ගැටෙනකොට එතන හිත යොමු වුණා, එතනින් ගත්ත වේදනා සංඥා දෙක අපි දකිනවා හැම වෙලාවකදීම අර රූපේ පැත්තේ තිබුණ දේ හැටියට. අපි දැනගත්ත දේවල් රූපේ පැත්තේ තියෙන දේ හැටියට අපි දකිනවා. ඒ දකිනකොට අන්නේ එළියේ තියනවා කියන තැනින් අපි මේ නිමිත්ත ඉතුරු කරලා තියෙනවා. දැන් ආපහු පැත්තකට ගිහිල්ලා මම කල්පනා කරලත් කල්පනා කරන්නේ මොකද්ද? අර තියෙන වටාපත ගැන තමයි කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඒ තියෙන වටාපත, ලෝකේ තියෙන වටාපත ඕගොල්ලන්ට පුළුවන් අරගෙන පූජා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පුළුවන්කම තියෙන ඕනනම් ඒ වටාපත අරගෙන කඩලා බිඳලා විසි කරලා දාන්නත් පුළුවන්කම තියෙනවා. දැන් ඒකට කියනවා පුඤ්ඤාභි සංඛාර සහ අපුඤ්ඤාභි සංඛාර කියලා. දැන් ওই දෙකම ඇති වෙන්න මොකද්ද හේතුනේ? අවිද්‍යාවක් තිබුණානේ. නොදන්නාකමක් හේතුණා. මොකද්ද නොදන්නාකම? රූපයේ ඇත්ත දැක්කේ නැහැ. රූපයේ ඇත්ත දැක්කේ නැති නිසා අපිට එතනදී මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වුණු ධර්මතා ටිකක් අපි වටාපත කියලා එළිය නිමිති ඉතුරු කරගත්තා. ඒ අවිද්‍යාව නිසා වුණ අපිට පුළුවන්කම තිබුණා එතන ඉඳලා කුසල අකුසල වශයෙන් කර්ම රැස් කරගන්න පුළුවන්කම තිබුණා. දැන් අපි නතර කරන්න ඕනේ කුසල අකුසල් කර්ම කරන එකද? එහෙම නැත්නම් අවිද්‍යාව දුරු කරන එකද? අපි කරන්න ඕනේ අවිද්‍යාව දුරු කරන එක. අවිද්‍යාව දුරු කරන්න ප්‍රතිපදාවේ පළවෙනිම අංගය තමයි හැබැයි අකුසල් දුරු කරන එක. පළවෙනියටම කිව්වේ නෑ කුසල් දුරු කරන්න කියලා. පින් කරන්න එපා කියලා කිව්වේ නෑ. අපිට කිව්වා අකුසල් කරන්න එපා කියලා. එතකොට ඔන්න පළවෙනිම තැන එතනින් තමයි දැන් පටන් ගන්නෙ. අකුසල් වලින් වැළකීලා කුසල මාර්ගයේ අපි අනුගමනය කරගෙන යනවා. සුචරිත ධර්මයන්හි අපි හැසිරෙනවා. හැසිරෙන ගමන් අපි එතනින් එහාට හිත දියුණු කරනවා. පින් කරන්න එපා කියලා දේශනා කළේ නෑ. ඒක අප්‍රමාදීව හැසිරෙන්න කියලා කිව්වා. අප්‍රමාදීව පින් කරන ගමන්, කුසල ධර්ම කරන ගමන් අපි එතනින් එහාට අපේ හිත දියුණු කරගන්නවා. මොකද්ද? විද්‍යාව උපදව ගන්න උත්සාහවත් වෙනවා. එතකොට අපි දැන් රූපේ පිරිසිඳ දකිනවා. කොහොමද රූපේ පිරිසිඳ දකින්නේ? අපි රූපේ පිළිබඳව දකිනවා අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති इति වවත්තේති. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට අපි ඒ රූපේ පිළිබඳව ව්‍යවස්ථාපනය කරනවා. ඒක ව්‍යවස්ථාපනය කරනවා කියලා කියන්නේ අපි හොඳට නුවණින් ඒක පිහිටවලා තියනවා. පිහිටවලා හොඳට දකිනවා. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. ඒ කියන්නේ මේ පාට ටික විතරක් පාට සහිත ලෝකයක් එළියේ තියනවා කියලා හිතන එක නෙමෙයි මේ කියන්නේ. ඒ මොහොතට හට ගන්න බව. මේ මොහොතට කොහොමද ඇහැ තිබුණොත් ඒකම තමයි රූපේ තියනවා කියන්නේ නේ. ඇහැ නැතුව රූපේ තියෙන්න පුළුවන්ද? ඇහැ නැතුව රූප තියෙන්න පුළුවන් කම නැහැ. අපිට හිතන්න පුළුවන් රූප තියෙනවා කියලා නේ. දැන් මේ ශාලාවෙන් එළියේ ලෝකයක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් නේ. ඒක හැබැයි ඔයගොල්ලෝ හිතන දෙයක් විතරනේ. ඒක පරිකල්පනයක් විතරයි. නැතිනම් ඒක සංකල්පයක් විතරයි. ඒක යථාර්ථය නෙමෙයි. ඒක කෙලෙසයක් අපි ඇති කරගත්ත ආශ්‍රව ධර්මයක් කියලා කියන්නේ. ඒක අපි පුරුදු කරපු භව ආශ්‍රවයක්. ඒ පවතිනවා කියලා අපි දැඩිව අල්ලගත්ත දෙයක් තමයි ලෝකේ තියෙනවා කියලා ගත්ත හැඟීම. හැබැයි අපි ඇත්තටම විඳින්නේ මොකද්ද? ඇත්තටම විඳින්නේ මේ පේනකොට ඒ මොහොතේ ගැටෙන දේ තමයි අපි මේ මොහොතේදී විඳින දේ වෙන්නේ. ඒ නිසා දැන් ඔයගොල්ලන්ට භව ආශ්‍රවය තියෙන්න පුළුවන් එහි තියෙනවා කියලා හදිස්සියේ ওই තියෙන ටික ඔක්කොම අයින් කරලා තිබ්බොත් එහෙම මෙතෙන්ට යනකොට දැන් මොකද වෙන්නේ? අර රැස් කරගත්ත දෙයට ගැලපෙන්නේ නැහැ. කෝ තිබ්බේවා නැහැනේ කියලා ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. තිබ්බ දෙයට තණ්හා කරලා තිබ්බොත් මොකද වෙන්නේ? කැමති වෙච්ච දේ නැතිවීමේ දුක ඔයගොල්ලන්ට විඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඒක අපි අපේ යථාර්ථය නෙමෙයි. ඒක අපි හිතේ සංකල්පයක් විදිහට ගොඩනගාගත්ත දේ. එතකොට දැන් ඇත්තටම මේ මොහොතේදී තමයි අපිට දකින්න බව පේන්නේ. කියන්නේ මේ වර්තමානයේ තුලදී ඇහැට රූපය ගැටෙනකොට තමයි රූපය ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට රූපේ නැතුව ඇහැ ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඇහැ නැතුව රූපය ගැන කතා කරන්න පුළුවන් කමක්
නෑ. දැන් එළියේ තියෙන රූප ගැන, එළියේ තියෙන වර්ණ සටහන් ගැන දැන් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක බොරුවක්. ඇයි බොරුවක් කියලා කියන්නේ? ඒක තියනවා හෝ නෑ හෝ කියලා කතා කරන්න පුළුවන් කමක් නෑ. එතනට ගිහිල්ලා ප්‍රසාදයට පතිත වුණොත් විතරයි මේ රූපේ තියනවා කියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඕගොල්ලෝ තියනවා කියලා කල්පනා කරනවා නම් ඒක දැකපු දෙයක්. ඒක අතීතේ දැකපු දෙයක්. ඒ දැකපු වර්ණ සටහන දැන් තියෙන්න පුළුවන්ද එහෙ? දැන් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ පාට ටික දැන් තියෙන්න පුළුවන් කමක් නෑ. දැන් තියනවා කියලා ඕගොල්ලෝ කල්පනා කරනවා නම් ඒ කල්පනා කරන බව අතීතේ දැකපු වර්ණ සටහනක් ඇසුරෙන් කල්පනා කරන දෙයක් විතරයි. ඒක අතීත රූපයක් කියනවා මිසක ඒක කොයි වෙලාවකවත් දැන් දකින්න පුළුවන් කමක් ආයෙ ඇත්තේ නෑ. ආයෙ කවදාවත් දකින්න බෑ රූපේ. එතකොට දැන් රූපේ දකින්නවා කියලා කියන්නේ අපි මේ මොහොතේ වර්තමානයේ තුල අපි නැවත ගිහිල්ලා බලනකොට අලුතෙන්ම වර්ණ සටහනක් ඇහැට පතිත වෙනකොට අපි කියනවා තියනවා කියලා. අන්න ඒක ගෝචර කරගන්න පුළුවන් ඇහැ සහ රූපය එකට තියෙන ධර්මතා දෙකක්. එකට තියෙන ධර්මතා දෙකක් කියලා කියන්නේ ඇහැ නැතුව රූපේ පණවන්න බෑ. රූපේ නැතුව ඇහැ පණවන්න පුළුවන් කමකුත් නැහැ. ඔගොල්ලෝ අභිධර්ම පිටකේ ධම්මසංගණි ප්‍රකරණයෙහි රූපකාණ්ඩයේ රූපායතනයේ සහ චක්කායතනයේ පිළිබඳව කරන විග්‍රහය අරගෙන බැලුවොත් ඔගොල්ලන්ට මේ කාරණාව හොඳින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ ඇස සහ රූපය කියන මේ දෙකම පණවන්න යනකොට මේ දෙක ගැනම කතා කරන්නේ ඇහැ කියලා පණවන්නේ ඇහැට රූපය ගැටෙන මොහොතේද. රූපය කියලා පණවන්නේ ඇහැට රූපය ගැටෙන මොහොත. රූපයට ඇස ගැටෙන හෝ ඇසට රූපය ගැටෙන හෝ ඒ මොහොත තමයි ඇහැ කියලා පණවන්නේ රූපය කියලා පණවන්නේ. ওই දෙක විතරක්ම නෙමෙයි. එතෙන්ට හිත යොමු වීමත් එක්කම. එතෙන්ට හිත යොමු වීමත් එක්කම. හිත යොමුනේ නැති වුණොත් ඕගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ප්‍රසාදයේ තිබුණත් ප්‍රසාදේ කරා වර්ණ සටහන පැමිණියත් ඒ පිළිබඳව යන මානසිකාරයක් නැති වුණොත් ඕගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ පිළිබඳව යෙදුණු හිතත් අනිවාර්යයෙන්ම තියෙන්නට අවශ්‍යයි. රූපේ දැන ගැනීම වශයෙන් යෙදුණු හිත තියෙන්නට අවශ්‍යමයි. එතකොට ඔය තුන එකතු වුණාම තමයි ඔන්න දැකීම කියන මේ දේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. එතකොට ඒක එකකටවත් අයිති නෑනේ නේ. මේ දැකීම කියන දේ රූපෙට විතරක් අයිතිත් නෑ, ඇහැට විතරක් අයිතිත් නෑ, හිතට විතරක් අයිතිත් නෑ. මේක තුන් දෙනෙකුගේ වැයවීම නිසා, තුන් දෙනෙකුගේ එකතුවක් නිසා හටගත්ත දෙයක්. එතකොට මෙන්න මේ තුන් දෙනෙකුගේ එකතුව නිසා හටගත්ත ධර්මයක් අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? එළියට පවරා දෙන එක. එක්ක රූපයයි කියන, එක්ක ඇහැ පැත්තට කියන, එක්ක හිත පැත්තට දාලා අපි බලනවා. අන්නේ බලනකොට ඒ බලන කෙනා නිර්මාණය වෙනවා හැම වෙලාවකදීම. ඒ රූපේ තියනවා කියලා රූපේ විඳින මම නිර්මාණය වෙනවා. ඒ රූපයත් එක්කම අපිට වෙමි කියන හැඟීමක් ඇති වෙනවා. රූපේ තියනවා නම් රූපේ තියනකොටම රූපේ පිළිබඳව විඳින මම මේ පැත්තේ උපදිනවා. වෙමි කියන හැඟීම අස්මිමානය කියන දේත් එක්කම පවතිනවා. ඒක ඇතුලේ මගේ කියන දේවල් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ දේවල් විඳින ආත්මවත් බව ඒක ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා මාළුන්ගේ පුත්ත හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාළුන්ගේ පුත්ත මේ දිත්තේ දිත්තමත්තන් කියන නුවණ ඇති කරගන්න කියලා. දිත්තේ දිත්තමත්තන් කියන නුවණ ඇති කරගත්තොත් මොකද වෙන්නේ? දැකීම මාත්‍රයෙන් ඉවරයි කියලා. එයාට හම්බෙන්නේ මේ ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතා තුනක එකතුව තමයි පේන දේ හැටියට හම්බ වෙන්නේ. ඒ දේ මේ මොහොතේ නැති වුණා නම් පේන දේ නැති වුණා. එතකොට එයාට පේන ලෝකේ තියෙන්න පුළුවන්ද? පේන ලෝකේ තියෙන්න පුළුවන් කම නැහැ. අතීත දැකපු ලෝකේ දැන් තියෙන්න පුළුවන්ද? එයාට අතීත දැකපු ලෝකේ දැන් තියෙන්න පුළුවන් කම නැහැ. කොටිම කියනවා නම් එයාට දැන් එළියට යන්න පුළුවන්ද? එයාට එළියට යන්න බෑ. මේක වර්ධවා ගන්න එපා. මේ කියන්නේ තාම ගැඹුරු, තාම සියුම් දර්ශනයක් ගැන. ඒ කියන්නේ දැන් මේ එළියට යන්නේ නැහැ කියලා කතා කළා නෙමෙයි. ඒකෙන් කියන්නේ අපි එළියට යන එකත් එයා එළියට යන එකත් අතර වෙනසක් තියෙනවා. අපි කියනවා එයාත් එළියට යන්නේ කියලා. හැබැයි එයා අපි තියෙන ලෝකේ ඇත්ත කරගෙන යනකොට එයා ලෝකේ ඇත්ත කරගන්න නැතුව එතන නිමිති රහිතව එයා හැසිරීලා තියෙනවා. මොකද පෙනීමේ නෙමෙයි වෙනස තිබ්බේ, මෙතන ගැටලුව තිබුණේ පේන දේ ආරම්භය ප්‍රතිචාර දක්වීමේ වෙනස තිබුණේ. ඒ නිසා එයාගේ ප්‍රතිචාර දක්වන පැත්ත වෙනස් වෙලා තියෙනවා. අපි තියෙන දෙයට පය තියෙනකොට එයා කවදාවත් තියෙන දෙයට පය නොතිය ඉන්න තරම් බුද්ධිමත් කෙනෙක් බවට පත් වෙලා ඉච්චරයි වෙනස තියෙන්නේ. ඒ නිසා දැන් එයාට ලෝකේ තියෙන්න පුළුවන් කමක් නැහැනේ. එයාට ලෝකය
තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ දකින්න ලෝකේ තියෙන්න බැරි ඇයි යාට? එයා දකිනවා දැකීම කියන දේ මේ හේතු තුනක් නිසා හටගත්ත මේ හේතු ටික නැති වෙනකොට නැති වෙලා යන දෙයක් කියලා එයා දකිනවා. එතකොට මේ දකින්න දේ එකකටවත් පවරා දෙන්න පුළුවන් කමක් නැත්තම් අතීතේ ඉඳලා තිබුණු ලෝකේ නැවත ඇසුරු කරන්න පුළුවන් කියන මෝඩකම එයාට පිහිටා සිටින්නේ නැහැ. එයාට තියෙයිද අතීතේ ඉඳලා දැකපු දේවල් නැවත ලෝකේ තියෙනවා කියලා හැඟීමක්. එහෙම තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක එයාට කියන අපි රූප නිරෝධය සාක්ෂාත් කළා කියලා. රූපේහි නිරෝධය සාක්ෂාත් කළා. රූපේ නිරෝධය සාක්ෂාත් කළොත් විතරයි රූපේ මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ රූපේ දුරු කරන්න කියලා. රූපේ දුරු කරන්න. මහණෙනි යමක් ඔබලගේ නෙවෙයි නම් ඒක දුරු කරන්න කියලා දේශනා කරනවා. යං වෝ භික්ඛවේන තුම්හාකං තම් පජහත. මහණෙනි යමක් ඔබලගේ නෙවෙයි නම් ඒක දුරු කරලා දාන්න. මොනවද ඔබලගේ නෙවෙයි නොවෙන්නේ? මහණෙනි ඇස ඔබලගේ නෙමෙයි. මහණෙනි රූපය ඔබලගේ නෙමෙයි. මහණෙනි චක්කු විඥානය ඔබලගේ නෙමෙයි. එහෙනම් ඇහැ දුරු කරන්න, රූපේ දුරු කරන්න, චක්කු විඥානය දුරු කරන්න කියලා දේශනා කරනවා. එහෙනම් අපි දුරු කරන්න ඕනේ මොකද්ද? ඇහැ දුරු කරන්න ඕනේ, රූපේ දුරු කරන්න ඕනේ, චක්කු විඥානය දුරු කරන්න ඕනේ. දැන් ඇහැ දුරු කරන්න කියලා කියන්නේ මේ පේන මේ ප්‍රසාදය අයින් කරන්න කියලා නෙමෙයිනේ. රූප දුරු කරන්න කියලා කියන්නේ වර්ණ රූප අයින් කරන්න කියන එක නෙමෙයිනේ. චක්කු විඥාන දුරු කරන්න කියලා කියන්නේ රූප දැනගන්න ලක්ෂණය අයින් කරන්න කියන එක නෙමෙයි. ඒවා දුරු කරන්න බෑ. එහෙනම් ඇයි දුරු කරන්න කියලා දේශනා කරන්නේ? ඒ දේවල් දුරු කළ හැකි නිසා. කොහොමද දුරු කරන්නේ? ඔගොල්ලන්ට ඇහැ හම් වෙනකම අයින් කරන්න ඕනේ. රූපය හම් වෙනකම අයින් කරන්න ඕනේ. චක්කු විඥානය හම් වෙනකම අයින් කරන්න ඕනේ. කොහොමද ඇහැ හම්බෙන්නේ? කොහොමද රූපය හම්බෙන්නේ? කොහොමද චක්කු විඥානය හම්බ වෙන්නේ? ඒක තමයි මෙතන අපි තේරුම් ගන්න ඕනේ. මම මේ විවිධ පැතිකඩවල් වලින් කෝණයන්ගෙන් මේ කාරණාව පිළිබඳව මේ පැහැදිලි කරන්නේ. ඔගොල්ලන්ට ඇහැ හම්බ වෙන්නේ කොහොමද? රූපය හම්බ වෙන්නේ, චක්කු විඥානය හම්බ වෙන්නේ කොහොමද? දැන් gedara තියනවා කියලා ඔගොල්ලන්ට හිතෙනවා නම් ආපු gedara තියනවා කියලා හිතන ඔගොල්ලන්ට ඒ gedara දැකපු ඒ රූපේ දැකපු ඇහැ තියනවා කියන බව නෙමෙයි දෙතන කතා කරන්නේ. තියනවා කියලා. ඒ වෙලාවේ හටගත්ත රූපේ තියනවා කියලා නෙමෙයිද හිතන්නේ ඔයගොල්ලෝ? ඒ රූපේ එළියේ තියනවා කියලා. ඒ රූපේ දැනගත්ත හිත තියනවා කියලා නෙමෙයිද ඔයගොල්ලෝ හිතන්නේ? ඒ ටික තියනවා කියලා. ඒ ධර්මයන්ගේ Nirodhaය දැක්කේ නැති නිසා තමයි ඔයගොල්ලෝ එතන ගේ කියලා දෙයක් නිර්මාණය කරලා ඒ නිමිත්තෙහි තියනවා කියන බව පිහිටවල මෙතෙන්ට ඔය ඇවිල්ලා ඉන්නේ. දැන් ඒ ටික ඔක්කොම හදලා මෙතෙන්ට ආවහම දැන් ඕගොල්ලන්ට යන්න පුළුවන් එතෙන්ට. දේශනාව ඉවරුනහම මේ තියෙන gedara හොයාගෙන ඕගොල්ලෝ යනවා. එතකොට ඒ gedara ඇත්තටම තියනවාද කියලා හිතුවොත් ඕගොල්ලෝ දැකපු gedara කොයි වෙලාවකවත් ඇත්තේ නැහැ. ඒ බඳු රූපෙකුත් නැහැ, ඒ බඳු දැකපු ඇහැකුත්, ඒ බඳු දැකපු හිතක්වත් ආයේ කවදාවත් ඇති වෙන්නේ නැහැ. අර පහනේ කතාව අහලා තියෙනව නේද? පහන් දැල්ලේ කතා උදාහරණයක් අපි නිතර පාවිච්චි කරන්නේ. මේ තප්පරේ දැල් වෙන තෙල් ටිකක් තිරෙත් දැල්ලත් නිසා අපි කියනවා පහන පත්තු වෙනවා කියලා. ඊළඟ තප්පරේ දැල් වෙන්නේ මේ තප්පරේ දැල්වුණු තෙල් තිරේ දැල්ලද නැහැ, අලුතෙන්මයි. තුන්වෙනි තප්පරේට යනකොට ඒද අලුතෙන්ම ටිකක්. හතරවෙනි එකට අලුතෙන්ම ටිකක්. අපි කියනවා පහන නිවුණා කියලා. කොයි තප්පරේ තිබුණු පහනද ඇත්තටම නිවුනේ? කොයි තප්පරේ තිබුණු පහනද නිවුනේ කියන්න කලින් අපිට කියන්න එනවා කොයි තප්පරේ ඉඳලාද පහන පත්තු වෙලා තිබ්බේ කියලා. ඇයි? එක මොහොතක අර හේතු ටික වැය වෙන තැනක අපි කියලා තියෙනවා පහන තියනවා කියලා. ඒක ඊළඟ මොහොතට ගිහිල්ලා නැහැ. එතකොට ඊළඟ මොහොතට ගිහිල්ලා නැත්තම් පත්තු වෙලා තිබ්බ පහනක් තියෙන්න පුළුවන්ද ලෝකේ? හේතු ටික වැය වෙන කල්හි ඒ ටික අපි හේතු ටික නිසා අපිට පහන පත්තු වෙන බව හම්බෙලා තියෙනවා. හැබැයි මේ මොහොතේ මේ ටික වැය වෙලා ගිහිල්ලත් තියෙනවා. එහෙනම් අපිට එක දිගට තියෙන පහනක් ගැන කතා කරන එක වැරදි නැද්ද? ඒක වැරදි. ඒ විදිහටම ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව නිසා වැය වුණු තැනක තමයි අපිට වේදනා සංඥා ඇති වෙලා තියෙන්නේ. ඒ වේදනා සංඥා නැවත රූපේ පැත්තට දාලා අපි gedara එළියේ තියනවා කියලා ආවට පස්සේ ඒ තියෙන gedara බලන්න යන්න පුළුවන්කම අපේ වැරද්දක් නෙමෙයිද? ඒක වැරද්දක්. ඒක මෝඩකමක්. ඇයි මෝඩකමක් කියලා කියන්නේ? මෙහි වේදනා සංඥා රූපේ තියෙනවා කියලා අපි කල්පනා කරන එක. ඒක කවදාවත් රූපේ පැත්තේ තියෙන දෙයක් නෙමෙයි. අන්න ඒ මට්ටමේ රූපය, ඒ මට්ටමේ ඇහැ, ඒ මට්ටමේ චක්කු විඥානය දුරු කරගත යුතුයි. ඒක දුරු කරන්න ඕන කියලා කියන්නේ අර අනේ පිඩු සිටුතුමාට කතා කරපු පණිවිඩය මේ කතා කරන්නේ. ඔබේ විඥාණයට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා.
විඥානය කියන්නේ මොකද්ද? හිතනේ විඥානනය කරගන්න ලක්ෂණය. එතකොට අන්නේ හිතට ඇස ඇසුරු වෙන්නේ නැත්නම් ඇස ගැන නිමිති තියෙන්න පුළුවන්ද? බෑ. රූප ඇසුරු වෙන්නේ නැත්නම් රූප ගැන නිමිති තියෙන්න පුළුවන්ද? හිත ඇසුරු වෙන්නේ නැත්නම් හිත ගැන නිමිති තියෙන්න බෑ. හිතෙන් යමක් ඇසුරු කරගන්න නැත්නම් ඇසුරු කරගන්න නැති දේ ගැන නිමිති තියෙන්න පුළුවන් කමක් නැහැ. එකෙන් හිස් එයාගේ ලෝකෙනේ. අපි මෙහෙම කිව්වොත් ಜಾති අන්ධ කෙනෙකුට, උපතින්ම අන්ධ කෙනෙකුට වර්ණය ගැන නිමිති තියනවද? පාට ගැන යාට නිමිති නැහැ. පාට ගැන තියෙන නිමිති වලින් යාගේ ලෝකෙ හිස් නැද්ද? පාට ගැන තියෙන හැඟීම් වලින්, පාට ගැන තියෙන මේ අදහස් වලින් යාගේ ලෝකය හිස්. අන්ධ කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා අපි ලස්සන රූපයක්, වර්ණවත් දෙයක් පෙන්නලා ඉවරලා මේ වර්ණය ලස්සනද කියලා අහුවොත් අහන කමම මොඩකමක් නෙමෙයිද? අහන කමම මොඩකමක්. ඇයි? එයාගේ ලෝකේ වර්ණය හිස්. එයාගේ ලෝකයේ ඇතුලේ වර්ණ නැහැ. ඇයි? එයාට ඒක පෙන්වන්න පුළුවන්, එයාට ඒක නිස්සරේ කරගන්න බෑනේ. එයාගේ ඇහැට ඒක දකින්න බෑ. ඇහැ කියන එක වගේ දකින්නකො හිත. අපේ හිතට ඇස රූප චක්කු විඥාන කියන ওই වර්ණය ඇසුරු වෙන්නේ නැත්තම්, ওই දේවල් තියනවා කියලා එළිය ඇති බවට ගන්නකම අපි අයින් කරලා දාලා නම්, ඔය ඇහැ අන්ධ කරලා නම්, ඔය ඇහැ මායාවේ ඇහැක්. ඒ දේවල් ඇසුරු කරගන්න පුළුවන් කියලා කියන එක මායාවේ කොටසක්. අන්න ඒ කොටස අන්ධ කරලා නම්, අපි ඒ කොටස නැති කරලා නම්, අපිට ඇහැ තියනවා කියලා එක දිගට තියෙන ඇහැක් පේන්නේ නැත්තම්, එක දිගට තියෙන රූපය අපි විඳින බව හම්බ වෙන්නේ නැත්තම්, එක දිගට තියෙන හිත අපිට හම්බ වෙන්නේ නැත්තම්, ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණා නම් ඒක නැවත ලෝකේ තියෙනවයි කියලා අපි යම් වෙලාවක කියනවද? කිසිම වෙලාවක කියන්නේ නැහැ. ඒක කිසිම වෙලාවක අපි කියන්නේ නැහැ. එතකොට අපේ ලෝකය හැම රූපායතනෙම මෙහෙමයි කියලා දැක්කොත් එයාගේ රූප ලෝකයේ හිස් නැත්ද? එයාගේ පේන රූප ලෝකයේ හිස් අර අන්ධ කෙනාට වර්ණ ලෝකයේ හිස් වුණා වගේම එයාට පේන රූප ලෝකයේ හිස්. අපිට හිස්සෙලා නැත්තේ ඇයි? දැකපු රූප එළියේ තියනවා කියලා බාහිර නිමිති අපි අල්ලගෙන තියෙන නිසා අපිට ඒක හිස් නැහැ. ඒ රූප ඇතුලේ අපිට මිනිස්සුයෝ ඉන්නවා. ඒ රූප ඇතුලේ අපිට සත්තු ඉන්නවා. ගෙවල් දොරවල් තියෙනවා. වටින වස්තු තියෙනවා. නොවටින වස්තු තියෙනවා. ඒක ඇතුලේ අපිට විඳින්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිමිති ඔක්කොම තියෙනවා. දැන් අපි තණ්හා කරන්නේ අර නිමිති වලට. අපි හිතෙන් ගත්ත නිමිති වලට තමයි තණ්හා කරන්නේ. හැබැයි කවදාවත් ලෝකේ යථාර්ථය ඒ විදිහ දෙයක් ඇත්තේ නැහැ. ඒ විදිහ දෙයක් ඇත්තේ නැහැ කියලා කියන්නේ ওই නිමිති කවදාවත් ලෝකේ ඇත්තටම තියනවා කියලා ගන්න දේවල් නෙමෙයි. ඒ මොහොතේ ඉපදුණු දෙයක් ඒ මොහොතේම නැති වෙලා ගියා. ඒක හරියට අර ෆ්‍රිජ් එකේ ලයිට් එක වගේ කියලා අපි කියන්නේ. ෆ්‍රිජ් එකේ ලයිට් එක ඔයගොල්ලන්ට ෆ්‍රිජ් එක ගැන මතක් කරලා බැලුවොත් ෆ්‍රිජ් එක හැම වෙලාවකදීම හොඳට එළිය තියෙන ෆ්‍රිජ් එකක් නේ මතක නේද? හැම වෙලාවකදීම අපිට මතක තියෙන්නේ එළිය තියෙන ෆ්‍රිජ් එකක්. එළිය තියෙන කියන්නේ ඇතුලේ ලයිට් එකක් පත්තු වෙනවා කියලා. ලයිට් එක පත්තු වෙලා තියෙන ෆ්‍රිජ් එකක්. නමුත් ඕක ඇත්තටම වෙන්නේ මොකද්ද? දොර අරිනකොට පත්තු වෙනවා, දොර වහනකොට ලයිට් එක ඕෆ් වෙනවා. එහෙම නෙවෙන්නේ. ඒ වුණාට අපි දැන් මතක් කරොත් ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ මතක් කරොත් ඔයගොල්ලොන්ට මතක් වෙන්නේ කළුවර එකක්ද එළියේ තියෙන එකක්ද? එළියේ තියෙන ෆ්‍රිජ් එකක් තමයි මතක් වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ නිමිති ලෝකේ. අපි හැම වෙලාවකදීම දැකපු දේවල් වල නිමිති ඉතුරු කරලා නිසා ඒ දේවල් තියෙන බවටම අපිට හම්බෙන හරියට එළියේ තියෙන ෆ්‍රිජ් එක වගේ. ඒකේ ඇත්ත කතාව මොකද්ද? දොර අරිනකොට පත්තු වෙනවා, දොර වහනකොට නිවෙනවා වගේ ඒ මොහොතට වර්ණ රූපය ඇති වෙලා ඒ මොහොතේ මේ වර්ණ රූපේ නැති වෙලා යනවා. වර්ණ රූපේ ගෝචර කරගත්ත ඇහැ ඒ මොහොතේම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක ගෝචර කරගත්ත හිත ඒ මොහොතේම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක තමයි රූපේ ඒ ස්වභාවයේ තිබුණු ඇත්තම යථාර්ථය. එතකොට ඒක කොයි වෙලාවකවත් අර කලින් තිබ්බ එක නෙමෙයි ආය ඇවිල්ලා තියෙන්නේ. අලුතෙන්ම හේතු ටික නිසා හටගත්ත දෙයක්. හැබැයි අපි ඔක්කොම අර නිමිත්ත මේකට ආදේශ කරලා එකම තියනවා කියලා අපි කල්පනා කරලා තියෙනවා. දැන් අපි දැක්කොත් එහෙම මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැති වෙන ධර්මතා ටිකක් හැටියට දැක්කොත් ඒ විදිහේ අවබෝධයක් ලැබපු කෙනෙකුට රූප තියෙයිද ලෝකේ හැමදාම තියෙන? නෑ. එයාගේ විඥානයේ රූපයේ ඇස්සේ නිමිති ඉතුරු කරලා නැත්තම්, ඇහැ පැත්තේ නිමිති ඉතුරු කරලා නැත්තම්, හිත පැත්තේ නිමිති ඉතුරු කරලා නැත්තම්, නැවත මේක පවර්ලා අනිත් පැත්තට දාන්නේ නැත්තම් එයාට මේ ලෝකය හම්බ වෙන්නේ නෑ. ඒක තමයි ලෝක නිරෝධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකයි අනේපිඩු සිටුතුමාට කිව්වේ ඇහැ ඇසුරු කරන්න එපා, රූපය ඇසුරු කරන්න එපා, චක්කු විඥානය ඇසුරු කරන්න එපා කියලා කිව්වේ.
අපි ලෝකේ තණ්හා කරන්නේ මොන දේවල් වලටද? ඔය ඇහැ රූප චක්කු විඥාන කියන ওই ටිකෙන් තමයි අපි තණ්හාව කියන දේ උපද්දලා තියෙන්නේ. ඒකයි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana uppajjati etta nivisamana nivisati කියලා දේශනා කළේ. ඇහැ ලෝකේ ප්‍රිය ස්වභාවයේ තියෙන දෙයක්, සාත ස්වභාවයේ තියෙන දෙයක්, ප්‍රිය සාත කියලා කියන්නේ අපි කැමති වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. තෘෂ්ණාව උපදින්නෙත් මෙතන, තෘෂ්ණාව පවතින්නෙත් මෙතන. තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ මෙතන, පවතිනවා නම් පවතින්නෙත් ඇහැ ළඟ තමයි. රූපේ ළඟ තමයි, චක්කු විඥානයේ ළඟ තමයි කියලා මේ තුනටම පෙන්නනවා. ඇයි මේ තුන ළඟ තියෙන්නේ? ඇත්තටම ඇහැ රූප චක්කු විඥාන ඇතුලේ තෘෂ්ණාව තියෙන නිසා නෙමෙයි. අපි මේ දේවල් විඥාණයෙන් ඇසුරු කරනකොට ඒ සෑම තැනකම තෘෂ්ණාව පවතින නිසා. නැවත විඥාණයෙන් මේ දේවල් ඇසුරු කරනකොට ඒ සෑම තැනකම තෘෂ්ණාව පවතින නිසා. පෙනුණු ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතා තුන පැත්තට නැවත ඇස් දල්වා වටාපත කියන නිමිත්ත අපි එළියට දාලා බලනකොට මේ රූපේ තියනව නේද කියලා වේදනා සංඥා දෙකෙන් ඒ පැත්තේ තියනවා කියලා අසුරු කරනකොටම මොකද වෙලා තියෙන්නේ? ආශ්‍රව ගොඩ නැගිලා ඉවරයි. ඒකට අපි පතිත වෙලා ඉවරයි. ඒකම ඇති අපිට තෘෂ්ණාව කියන දේ ඒ තුල ඇති කරගන්න. ඇහැ තුල අපි තමන් කියන බව නිකම්ම නිර්මාණය කරගෙන ඉවරයි. එතකොට ඒකෙන් යුක්ත පුද්ගලයා අපිට හම්බ වෙලා තියෙනවා හැම වෙලාවකදීම. යම් කෙනෙකුට අර විදිහට එයාගේ ලෝකෙ හිස්සුනොත්, අර දකින්න ලෝකෙ හිස්සුනොත් මොකද වෙන්නේ? හිතට ඇසුරු කරගන්න දෙයක් හම්බ වෙන්නේ නැත්තම් මම ඔකට කියන්නේ දැන් අර ඔගොල්ලෝ අවුරුදු 5කට විතර කලින් මැරුණා කියලා දන්න කෙනෙක් බලන්න හෙට පිටත් වෙලා යනවද? හෙට යන්නේ නැහනේ. අවුරුදු 5කට විතර කලින් මැරුණු කෙනෙක්ව බලන්නනේ. ඇයි යන්නේ නැත්තේ? හොඳටම දන්නවා ඒ කෙනා මැරිලා කියන්නේ. ඒ නිසා යන්නේ නෑ. මැරුණා කියලා දන්නව නම් ආයෙ බලන්න යන්නේ නෑ. ඇයි? දන්නව නෑ කියලා. ඉතින් රූපේ අනිත්‍යයි කියලා දැක්කනම්, ඇහැ අනිත්‍යයි කියලා දැක්කනම්, චක්කු විඥානය අනිත්‍යයි කියලා දැක්කනම් මීට කලින් තිබුණු රූපේ බලන්න ආපහු ඔයගොල්ලෝ හැරෙයිද? ඇහැ අනිත්‍යයි නම්, රූපේ අනිත්‍යයි නම්, චක්කු විඥානය අනිත්‍යයි කියලා ඔයගොල්ලෝ ප්‍රත්‍යක්ෂ කළා නම් ඒ දේ නැවත තියෙයි කියලා බලන්න මේ පැත්තට ඔයගොල්ලෝ හැරෙයිද? හැරෙන්නේ නැහැ. හැරෙන්න හේතු නැති නිසා. ඇයි හැරෙන්න හේතු නැහැ කියලා කියන්නේ? ඒ දේ පැවැත්මක් ඕගොල්ලන්ට හම්බෙලා නැහැ. ඒකේ Nirodhe දැකලා තියෙනවා. Nirodhe දැකපු නිසා තමයි ඕගොල්ලෝ හැරෙන්නේ නැත්තේ. ඒ පැත්තට හිතෙන් පවර්ලා දෙන්නේ නැහැ. හිතෙන් නැවත ඒ පැත්තට පවරා දෙන්නේ නැත්නම් ඒ දේ ඕගොල්ලන්ට නැහැ. ඒ දේ නැත්තම් ඒ දේත් එක්ක ජීවත් වෙන තමන් නැහැ. අපි තමන්ව පවර්ලා දීලා තියෙන පේන දෙයටනේ. දැන් ඕගොල්ලෝ හෙට මෙතෙන්ට ඇවිල්ලා බැලුවොත් කියයි ඊයේ තිබ්බ විදිහටම තියනවා කියලා. එතකොට ඊයේ තිබ්බ විදිහටම තියනවා කියන එක ඇතුලේ කියනවා අපි ඒ ඊයේ දැකපු මම මේ පැත්තේ තාම ඉන්නවා කියලා. ඒ විදිහට ඕගොල්ලෝ මේ දකින විඳින දැනගන්න හැම දෙයකම තමන්ව නිර්මාණය කරගන්නවමයි. ආයතන 6ෙන්ම තමන්ව නිර්මාණය කරගන්නවා පුද්ගලයාව. හොඳයි, ඕගොල්ලෝ දකින ආයතනේ ඇහැ පැත්තෙන් තමන් කියන දේ පේන්නේ නැත්තම්, ප්‍රකට වෙන්නේ නැත්තම් තමන්ට ඒ ලෝකේ ඕගොල්ලන්ට හිස් වෙනවා. කන පැත්තෙනුත් එහෙම වුණොත්, නාසය පැත්තෙනුත්, දිව පැත්තෙනුත්, කය පැත්තෙනුත්, මනස පැත්තෙනුත් එහෙම වුණොත් දැන් තමන් කියන දෙයක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඒකයි දිට්ඨ සුත මුත විඤ්ඤාත. දිට්ඨය කියලා කියන්නේ දකින බව, සුතය කියලා කියන්නේ අහන බව, මුතය කියලා කියන්නේ විඳින බව. විඳින්නේ මොනවද? රස විඳිනවා, ගඳ සුවඳ විඳිනවා, ස්පර්ශ විඳිනවා. ඒ ටික. විඤ්ඤාත කියලා කියන්නේ දැනගන්න දේවල් ටික. එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කියන්නේ මේ ආයතනයන්ගෙන් ගන්න අරමුණු ටික. ඒ දේවල් ඒ මොහොතේ මේ හේතු ටික නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දැක්ම යම් කෙනෙකුට ඇවිල්ලා තියෙනවා නම් එහෙනම් ඒ දේවල් ලෝකේ පැත්තේ ඉතුරු වෙලා තියෙන්න පුළුවන් කමක් නැහැනේ. තියෙනවා කියලා ඉතුරු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මාළුන්ගේ පුත්ත හඳුරන්ට දේශනා කරන්නේ මාළුන්ගේ පුත්ත නැතේන. මාළුන්ගේ පුත්ත ඔබ ඒහා සමග නැහැ. පේන දේත් එක්ක ඔබ දැන් නැහැ. ඇහෙන දේත් එක්ක ඔබ නැහැ. විඳින දේත් එක්ක ඔබ නැහැ. දැනගන්න දේත් එක්ක ඔබ දැන් නැහැ. යතෝතම් මාළුන්ගේ පුත්ත නැතේන. මාළුන්ගේ පුත්ත ඔබ යමක් සහ සමග නැත්තම් තතෝතම් මාළුන්ගේ පුත්ත නැතත් කියනවා. මාළුන්ගේ පුත්ත ඔබ යමක් හා සමග නැත්තම් මාළුන්ගේ පුත්ත ඔබ එහි නැහැ කියනවා. තතෝතම් මාළුන්ගේ පුත්ත නැතත් කියනවා. ඒ කියන්නේ මාළුන්ගේ පුත්ත ඔබ එහි නැහැ. යම් දෙයක් සමග ඔබ නැත්තම් මාළුන්ගේ පුත්ත ඔබ එහි නැහැ. ඒ කියන්නේ එහි නැහැ කියලා කියන්නේ, එහි කියලා කියන්නේ මෙතන තත්ත්ව කියලා කියන්නේ පිහිටා සිටින තැන, ඉන්න තැන.
අපි ඉන්නේ මොකක් මතද? අපි ඉන්නේ අපේ ලෝකෙනේ, අපේ ලෝකේ. අපි ජීවත් වෙන ලෝකේ. අපි ජීවත් වෙන ලෝකය කියලා කියන්නේ පේන, ඇහෙන, විඳින, දැනගන්න ලෝකයේ තුල තමයි අපි ජීවත් වෙන්නේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන දේවල් වලින් තමන් නිර්මාණය වෙනකොට තමන්ට ජීවත් වෙන්න ලෝකයක් හම්බෙලා තියෙනවා. හැබැයි දැන් අපිට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන දේවල් පිළිබඳව තමන්ව හම්බ වෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? තමන්ට ජීවත් වෙන්න ඒ දකින්න පුළුවන් ලෝකයක් නෑ, අහන්න පුළුවන් ලෝකයක් නෑ, විඳින්න පුළුවන්, දැනගන්න පුළුවන් ලෝකයක් නෑ. යතෝතම් මාළුන්ගේ පුත්තන තත්ත, මාළුන්ගේ පුත්ත ඔබට ඒ විදිහට ඉන්න ලෝකයක් හම්බ වෙන්නේ නැති වෙනකොට තතෝතම් මාළුන්ගේ පුත්ත නේවිද, මාළුන්ගේ පුත්ත ඒ විදිහට ලෝකයක් නැත්තම් එතන ඔබට නේවිද, ඔබ ඉන්නේ මේ ලෝකේ නෙමෙයි. මේ ලෝකේ නෙමෙයි කියලා කියන්නේ මේ අපි සංඥා විදියට හදාගෙන ජීවත් වෙන මේ තියනවා කියලා ගන්න ලෝකේ නෙමෙයි ඉන්නේ, නේවිද. නහුරං, ඔබ පරලවත් නෙමෙයි. මේ ලෝකේ නැතුව වෙනත් කොහේ හරි ලෝකෙට ගිහිල්ලා නෙමෙයි. න උභයමන්තරේ, මේ ලෝක දෙක අතර කොහේ හරි නෙමෙයි. එලවත් මෙලවත් කියන මේ ලෝක දෙක අතර කොහේ හරි නෙමෙයි. න උභයමන්තරේ. ඒසේවන්තෝ දුක්ඛසාති, ඒසේවන්තෝ දුක්ඛසාති. මාළුන්ගේ පුත්ත මේක තමයි දුකේ කෙලවර කියලා දේශනා කරනවා. එතකොට දුකේ කෙලවර මොකද්ද? මෙන්න මේ එලවත් මෙලවත් මේ දෙක අතරත් නැති කරපු දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ධර්ම විශේෂෙහි තමන් හෝ තමන්ට ඉන්න තැනක් නැති කරපු බව තමයි මේ දුකේ කෙලවර කියලා බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්ත හඳුරන්ට දේශනා කරන්නේ. එතකොට දැන් අපිට පේනවා මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්ම ටික පිළිබඳව තමයි අපි හැම මොහොතකම කෙනා සහ පුද්ගලයා කියන බව නිර්මාණය කරගෙන ඉන්නේ. මම කියන දේත් අනික් අය කියන දේත් අපිට පවතින්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මෙන්න මේ ධර්මතා ටික ඇසුරු කරගෙන. අන්න ඒ කාරණාව තමයි මේ චන්නහාමුදුරන්ට පැහැදිලි කරලා දීම සඳහා, නැතිනම් මේ ප්‍රශ්නේ චන්නහාමුදුරන්ගෙන් අහන්නේ, චන්න ඔබට ඇස හෝ චක්කු විඥානය හෝ චක්කු විඥාණයෙන් විඤ්ඤේය වුණ ධර්ම හෝ පිළිබඳව ඔබට මේ දේවල් මම කියලා, මේ දේවල් ඇසුරු කරගෙන මගේ කියලා, මේ දේවල් ඇසුරු කරගෙන මගේ ආත්මය කියලා යමක් ඔබට තියනවාද? එහෙම අදහසක් ඔබට තියනවාද කියලා අහන්නේ. එතකොට අපිට ඔය දැන් අපි කතා කරපු විදිහට මේ දේවල් ඇසුරේ අපිට පුද්ගල බව නිර්මාණය වෙනවද කියන එකම තමයි මේ ඇහුවේ. එතකොට මේ විදිහටම කන සද්ද සෝත විඥාන ආදී අනික් ආයතන ටිකටත් අහනවා, ඔබට මෙහෙම සමනුපස්සනාවක් තියනවාද? ඔබ මෙහෙම දෙයක් දකින්නවද කියලා අහනවා. එතකොට උත්තර දෙනවා, චක්කුං ආවසෝ සාරිපුත්ත චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බ ධම්මේ නේතම් මම. මේ දේවල් පිළිබඳව මට නේතං මම කියලා හැඟීමක් මෙතනදී මම කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම නේසෝ හමස්මි, මම වෙමි කියලා ගන්න පුළුවන් කමක් මෙතන ඇත්තේ නැහැ. ඒ වගේම නමේසෝ අත්තාති, මගේ ආත්මයයි කියලා මෙතන දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම කන සද්ද සෝත විඥාන ආදී දේවල් පිළිබඳවත් ඒ විදිහටම කියනවා මේ දේවල් ඇතුලේ මගේ කියලා ගන්න දෙයක්, ඒ වගේම මම ඉන්නවා කියලා ගන්න තැනක් හෝ මගේ ආත්මය කියලා ගන්න තැනක් මේ දේවල් ඇස්සේ නැහැ කියලා. එතකොට නැවත ඊළඟ ප්‍රශ්නයක් අහනවා, චක්කුස්මින් ආවසෝ චන්න චක්කු විඥානේ චක්කු විඥාන විඤ්ඤාතබ්බේසු ධම්මේසු කිං දිස්වා කිං අභිඤ්ඤාය චක්කුං චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ. එවත් චන්නේනි, ඔබ චක්කුස්මින් ඇස කෙරෙහි මොකක් දැකලාද? ඇස පිළිබඳව මොන විදිහේ දැක්මක් දැකලාද? ඇහැ පිළිබඳව, චක්කු විඥානයේ පිළිබඳව, චක්කු විඥාණයෙන් දත යුතු ධර්ම පිළිබඳව ඔබ මොන විදිහට දැකලාද? ඔබේ මනස තුළ මේ දේවල් ඇසුරු කරගෙන මගේ කියලා දෙයක් නැහැනේ, මම කියලා ගන්න දෙයක් නැහැනේ, මගේ ආත්මය කියලා දෙයක් ඇසුරු කරන්න නැහැනේ කියලා ඔබට ඇති වෙන්නේ, ඒ බඳු අදහසක් ඇති උනේ මොන විදිහේ දෙයක් කල්පනා කරලාද? මොන විදිහේ මානසිකාරයක් තුළින්ද ඔබට ඒ බඳු දෙයක් ආවේ කියලා. එතකොට කියනවා, චක්කුස්මින් ආවසෝ සාරිපුත්ත චක්කු විඥානේ චක්කු විඥාන විඤ්ඤාතබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා නිරෝධං අභිඤ්ඤාය චක්කුං චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ නේතම්මම. එතකොට විඤ්ඤාතබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා,
ඒ කියන්නේ ඇසෙහි Nirodhe දැකලා චක්කුස්මින් Nirodhang දිස්වා. චක්කු විඥානේ Nirodhang දිස්වා. චක්කු විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ Nirodhang දිස්වා. එතකොට මේ ධර්මයන්ගේ Nirodhe දැකලා මොකේ Nirodheද? ඇසෙහි Nirodhaය. ඇසෙන් දැනගන්න බව චක්කු විඥානයේහි Nirodhaය. චක්කු විඥාණයෙන් විඤ්ඤේය වූ ධර්මයන්ගේ Nirodhaය දැකලා තමයි මම මේ පිළිබඳව මේක මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මේ මනස ඇති කරගත්තේ. සෝතේ පිළිබඳව Nirodhaය දැකලා ගාන ජීවහා කාය මන කියන මේ ධර්මයන්ගේ Nirodhaය දැකලා මම මේ ධර්මයන් පිළිබඳව මෙබඳු තත්වයකටපත් වුණා කියලා චන්නහාමුදුරුව පිළිතුරු දුන්නා. එවං උත්තේ ආයස්මා මහා චුන්දෝ ආයස්මන්තං චන්නං ඒතද වෝච. මේ වෙලාවේදී චුන්දහාමුදුරුව චන්නහාමුදුරුවන්ට මේ සරියුත්තරුන් වහන්සේ මේ ප්‍රශ්න අහනකොට මේ පිළිතුරු දෙනවා. කොහොමද? තස්මාතිහ අවසෝ චන්න ඉදම්පි තස්ස භගවතෝ ශාසනං නිච්චකප්පං මානසිකාතබ්බං. එතකොට මේ විදිහට ඔබ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයේ පිළිබඳව ඔබ මානසිකාරයේ පැවැත්විය යුතුයි. කොහොමද? නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නැති. නිස්සිතස්ස චලිතං. නිස්ෘත වෙච්ච කෙනාට තමයි චලිතයක් තියෙන්නේ. චලිතය කියලා කියන්නේ සෙලවීම කියන දෙයට. නිස්සිතස්ස චලිතං. නිස්ෘත වෙච්ච කෙනාට චලිතය තියෙනවා. මොකද්ද නිස්ෘත වුණ කෙනා කියලා කියන්නේ? තෘෂ්ණා වශයෙන්, දෘෂ්ටි වශයෙන් නිස්ෘත කරගත්තාම. මොනවද නිස්ෘත කරගන්නේ? ඇහැ රූප චක්කු විඥාන කන සද්ද සෝත විඥාන ආදී ධර්මයෝ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්ෘත කරගත්තට පස්සේ ඔහුට චලිතයක් තියෙනවා. ඔහුට සැලවීමක් තියෙනවා. ඔහුට බය වෙන්නට දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔහුට කෙලෙස් සහගත කම්පනය තියෙනවා. කෙලෙස් සහගත කම්පන කියලා කියන්නේ ඒ කම්පනයන් නිසා කෙලෙස් සහගත ඒ සංකල්පනාව නිසා තමයි එතනින් මෙතනට මෙතනින් අතනට ආදී වශයෙන් චුති ප්‍රතිසන්දි භාවයන් දකින්න පුළුවන්කම තියෙන. චලිතයන් දකින්න පුළුවන්කම තියෙනවා ලෝකෙ තුල. ඒ නිසා නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නැත්ති. අනිස්ෘතයාට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිස්ෘත නොකල කෙනාට චලිතයක් නැහැ. සැලවෙන්න දෙයක් නැහැ. චලිතේ අසති පස්සද්දි. යම් තැනක තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් අරමුණු වල සැලවෙන්නේ නැත්තම් කම්පා වෙන්නේ නැත්තම් මොකද තියෙන්නේ එතන? පස්සද්ධිය තියෙනවා. කියන්නේ සංසිඳීම කියන දේ තියෙනවා. පස්සද්ධියා සති නැති නොහෝති. පස්සද්ධිය තිබුණොත් එහෙම යම් තැනක සංසිඳීම තිබුණොත් එතන තෘෂ්ණාව කියන දේ පැවැත්මක් නැහැ. නැති කියලා කියන්නේ තෘෂ්ණාවට. තෘෂ්ණාව නැහැ. නතියා අසති ගති ආගති නොහෝති. තෘෂ්ණාව නැත්තම් මොනවද නැත්තේ? ආගති ගති නොහෝති. ආගතියක් ගතියක් නැහැ. ආගතියක් කියලා කියන්නේ පෙරලා පැමිණීමක් නැවත යෑමක් නැහැ. කොටින්ම කියනවා නම් ඒමක් හෝ යෑමක් පෙනෙන්නේ නැහැ. ආගති ගතිය අසති චතුූපපාතෝ නොහෝති. පැමිණීමක් පේන්නෙත් නැත්නම් නැවත නැතිවීමක් පේන්නෙත් නැතිනම් යාමක් පේන්නෙත් නැත්නම් චුති උත්පත්ති නැහැ. යන්න එන්න තැනක් නැත්නම් චුති උත්පත්තියක් පේන්නේ නැහැ. කියන්නේ මරණවා කියන එක පේන්නෙත් නැහැ. නැවත උපදිනවා කියන එක පනවන්න පුළුවන් කමකුත් නැහැ. චතුූපපාතේ අසති නේව ඉදන හුරන්න උභේමන්තරේ ඒසේවන්තෝ දුක්ඛසාති. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා ditta sutta mutta විඤ්ඤාත කියන ධර්මයන් අරඹයා නේවිදන හුරන්න උභේමන්තරේ කියලා කිව්වනේ. මේක තමයි දුකේ කෙලවර කියලා. දැන් මෙතනදි කියනවා ආගති ගති නැති වෙනකොට මොකද වෙන්නේ? චුති උත්පත්ති නැති වෙනවා. චුති උත්පත්ති නැති වෙනකොට මෙලව නැහැ, පරලොව නැහැ. මේ දෙක අතරත් නැහැ. මේක තමයි දුකේ කෙලවර කියලා. දැන් ඔන්න තවත් පෙළකින් තවත් පරියායකින් අර මාළුන්ගේ පුත්තහාමුදුරන්ට කියපු කාරණාවම තමයි මේ විදිහට මේ චන්නහාමුදුරන්ගේ මනස එතනට මේ අරගෙන තියෙන්නේ. නැතිනම් මේ කාරණාව පිළිබඳ චන්නහාමුදුරුත් එක්ක මේ සාකච්ඡාවට භාජනය කරන්නේ. එතකොට අපිට පේනවා මේ හැමදේම රඳා පවතින්නේ මොකක් මතද? ditta sutta mutta විඤ්ඤාත කියන මේ ධර්මයන් පිළිබඳව දක්වපු දැක්ම. ditta sutta mutta විඤ්ඤාත කියන මේ ධර්මයන් පිළිබඳව තමන් අරගෙන ගියපු තමන් පවත්වපු මානසිකාර විදිය තමයි මෙතනදී මේ අපිට තේරුම් ගන්නට තියෙන්නේ. මොන විදිහේ දැක්මක්ද දැක්කේ කියලා ඇහුවේ ඒ නිසා තමයි. එතකොට චන්නහාමුදුරු උත්තර දුන්නේ මොකද්ද? Nirodhe දැක්කා.
ඇසෙහි නිරෝධය, චක්කු විඥානයේහි නිරෝධය, චක්කු විඥාණයෙන් විඤ්ඤාතබ්බ ධර්මයන්හි නිරෝධය. මේ විදිහට ආයතනයන්ගේ නිරෝධය ගැන කතා කළා. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතන නිරෝධය කියන දේ දැකීම තමයි වැදගත් දේ. නිරෝධය දකිනකොට ඒ කෙනාට තව නැති වෙච්ච කාරණා ටික තමයි ඊට පස්සේ ඔය අන්තිමේටම කතා කළේ. කියන්නේ ඒ විදිහට නිරෝධය දකිනකොට මොකද වෙන්නේ? නිස්සිතස්ස චලිතං අත්ති. ඒ දේවල් අසුරු කරගත්ත කෙනාට චලිතයක් තියෙනවා නම් ඒ චලිතය ඔහුට නෑ. ඇයි? ඔහුට අනිශ්චිතයි. ඔහු අර දේවල් අසුරු කරගෙන පවතින්නේ නෑ. ඒ පවතින්නේ නැත්te ඒක නිරෝධය දැකපු නිසා. නිරෝධය දකින්න කෙනාට ඒ අරමුණු පිළිබඳව කෙලෙස් සහගත චලිතයක් නැත්තේ නෑ. ඒකයි අනිශ්චිතස්ස චලිතං නැත්ති කියලා කිව්වේ. එතකොට චලිතේ නැත්තම් පස්සද්ධිය තියෙනවා. සංසිඳීම තියෙනවා. අරමුණු වලින් ඇවිස්සෙන කම ඇත්තේ නෑ. රූප පේනකොට ඒකේ නිමිති ඉතුරු කරලා එන්නේ නෑ. ඒ කියන්නේ දැන් එයාගේ ජීවිතේ වෙලා තියෙනවා ඒක දර්ශනය කියන දේ. දැන් අපේ ජීවිතේ වෙලා තියෙන මොකද්ද දර්ශනයෙන් තුල? බලන හැම තැනකම නිමිති ඉතුරු කරලා යන එක. දකින්නේ මොනවද, අහන්නේ මොනවද, විඳින්නේ මොනවද, දැනගන්නේ මොනවද, හැම තැනකම ඒ නිමිති ටික අපි එතන ඉතුරු කරලා තියෙනවා. ඒ නිසා අපහු ඒ දේවල් හොයාගෙන එතනට යන්න පුළුවන්කම අපි ළඟ ඉතුරු වෙලා තියෙනවා. අපිට ඒ නිසා ගති ආගති පේනවනේ. තෘෂ්ණාව පේනවා, ගති ආගති පේනවා. එතකොට ඒ ගති ආගති තිබුණාම මොකද වෙන්නේ? චුති උප්පත්තිත් තියෙනවා. යන්න එන්න පුළුවන්කම තියෙනවා නම් අනිවාර්යෙන් චුති උප්පත්ති කියන දේ තියෙනවා. අර හත්පාද උපමා සූත්‍රයේදී දේශනා කරන්නේ මහණෙනි අතපය තියෙනවා නම් ඉදිරිපසට යෑමක් ඒමක් පෙනෙනවා කියලා. අතපය නැත්තම් යෑමීම් පෙනෙන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි ගති ආගති තියෙනවා නම් චුති උප්පත්ති පේනවා. යන්න එන්න පුළුවන්කම තියෙනවා නම් චුති උප්පත්ති තියෙනවා. ඔයගොල්ලන්ට දැන් ඇසුරු කරලා ගෙදර ඉඳලා මෙතෙන්ට ආපු බව තියෙනවා නම් ආයෙ ගෙදර යන්න පුළුවන්කම තියෙනවා නම් චුති උප්පත්ති හිස්සලා නැහැ. චුති උප්පත්ති තියෙනවා තමයි. ගති ආගති තියෙනවා නම් ඒකත් එක්ක චුති උප්පත්ති තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේක ඉවර වෙලා ගෙදර යන්න. බැරි වීමකින් හරි මගදී ඔය කය ගෙදර අරගෙන යන්න බැරි තත්ත්වයටපත් වුණොත් මොකද වෙන්නේ? ගෙදරට තියෙන තෘෂ්ණාව නිසා ඔයගොල්ලන්ට ගේ විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් ඊට පස්සේ යනවම තමයි ඒ බඳු කර්ම රැස් කළා ඉවරයි. ඒකෙම අදහස තිබුණත් ඒත් ප්‍රතිසන්දි පිණිස යනවම තමයි. ගති ආගති තියෙනවා නම් චුති උප්පත්ති තියෙනවම යන්න එන්න තැන් තියෙනවා නම් ඒ බඳු කර්ම සකස් කරගත්ත බවක් තියෙනවා නම් ලෝකේ ගති ආගති තියෙනවා කියලා කියන්නේ ඒකට. ලෝකේ ඔයගොල්ලන්ට යන්න එන්න පුළුවන් තැන් තියෙනවා කියන එක. ඇසුරු කරන්න පුළුවන් තැන් තියෙනවා කියන එක. ඒ කියන්නේ ඒ බඳු කර්ම රැස් කරගෙන තියෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට චුති උප්පත්ති පේනවා. ඒ තැන් වලට යන්න පුළුවන්කම තියෙනවා. එක කෙස් ගහක අගක ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබ්බත් ඒකත් හොඳටම ඇති ප්‍රතිසන්දි වශයෙන් යන්න. ඒකත් ඇති හොඳටම ප්‍රතිසන්දි වශයෙන් යන්න. මේ ලෝකයම ඔගොල්ලන්ට වෙන සංඥා එකක්වත් නැති වෙන්න පුළුවන්. එළියේ තියෙන එක පුංචි මාත්‍රයක් වෙන්න පුළුවන් ඇති බවට හම්බ වෙන්නේ ඒ සංඥාව ඇති. ප්‍රතිසන්දි වශයෙන් යන්න ඒකම ඇති. ඒ පුංචිම දේත් ඇති. ඒ නිසා යම් තැනක ගති ආගතිය තියෙනවා නම් ඕගොල්ලොන්ට හිතන්න යන්න එන්න පුළුවන්. කයම අරගෙන යන්න අවශ්‍ය නැහැ. හිතින් වුණත් ඕගොල්ලොන්ට යන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා නම් නැවත නැවත ඒ තුල හැසිරෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ ගති ආගතිය පේනවා නම් චුති උප්පත්තියක් පේනවම තමයි. චුති උප්පත්තිය පේනවා නම් ඕගොල්ලොන්ට මෙලවක් එලවක් තියෙනවම තමයි. එතනට සාපේක්ෂව පරලොවක් තියෙනවා. පරලොවට සාපේක්ෂව ආය ලෝකයක් තියෙනවා. ඒක දුකේ කෙලවර නෙමෙයි. එතකොට ඒක තමයි දුකේ පැවැත්ම කියන එක. එහෙනම් අපිට අද දකින්න තියෙනවා මේ ධර්මයන්ගේ Nirodha කියන දේ. අපි Nirodha දෙකක් කතා කරනවා. මොනවද කතා කරන Nirodha දෙක? පළවෙනි එක තමයි ඇසේ Nirodha දැක්ක කියලා කිව්වේ. රූපේහි Nirodha දැක්ක කියලා කිව්වේ. චක්කු විඥානයේ Nirodha දැක්ක කියලා කිව්වන්නේ ඒක. ඒ කියන්නේ ඇහැ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක්. රූපේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක්. ඒ වගේම විඥානයේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් හැටියට අපි සම්මර්ෂණය කරනවා. මානසිකාර්යයේ පවත්වනවා. අපි අනිත්‍ය අනුව බලමින් වාසය කරනවා. එතකොට අපිට අනිමිත්ත වශයෙන් ඒකේ විමුක්තියක් ඇති වෙනවා. අපි දුක් වශයෙන් බලනවා අපනිහිත චේතෝ විමුක්තියක් උපදිනවා. අනාත්ම වශයෙන් අපි බලනවා ශුන්්‍යත චේතෝ විමුක්තියක් ඇති වෙනවා. එතකොට මේ විදිහට අපි ඒක පිළිබඳව වාසය කරනකොට අන්න අපිට මේ ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියන Nirodhe පේනකොට ඒකට කියනවා ස්කන්ධ Nirodhe කියලා. ඒ ධර්මයන්ගේ Nirodhe පේනවා අපිට හටගෙන නිරුද්ධ වෙන බව පේනවා. Nirodhe පේනකොට ඒක තියනවා කියන්නේ යන්නේ
නෑ. නිරෝධය දකින්න. ස්කන්ධ නිරෝධය කියන්නේ ඒකට තමයි. තවත් නිරෝධයක් තියෙනවා. ඒ නිරෝධය මොකද්ද? ඒකට කියන අනුත්පාද නිරෝධය කියලා. අනුත්පාද නිරෝධය කියලා කියන්නේ නොහට ගන්න බවට යනවා. අනුත්පාදය කියලා කියන්නේ නොහට ගන්න බවට යනවා. තෘෂ්ණාව තියෙන තෘෂ්ණාවේ නිරෝධය දැක දැක ඉන්නව නෙමෙයි. තෘෂ්ණාව මොකද වෙන්නේ? ඇහි නිරෝධය සාක්ෂාත් කරනකොට තෘෂ්ණාව කියන දේ අනුත්පාදයටයි යන්නේ. ඒ කියන්නේ අනාගතයට නොහට ගන්න බවට ගියපු දේ. ඒක අනුත්පාද නිරෝධයක්. නිරෝධයේ කොටස් දෙකයි ස්කන්ධ නිරෝධය සහ අනුත්පාද නිරෝධය කියලා. එතකොට නිවන හැම වෙලාවකදීම අනුත්පාද නිරෝධයක්. ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කළ නිසා තමයි අනුත්පාද නිරෝධයක් අපිට තියෙන්නේ. ඇහැ රූප චක්කු විඥානාදී ධර්මයන් අපි දැක්ක නිසා තමයි නිරෝධය දැක්ක නිසා තමයි ඒ ධර්ම ඇසුරු කරගෙන තියෙන තෘෂ්ණාවට පැවැත්මක් නැති වෙන්නේ. අපි නැති කළ යුත්තේ මොකක්ද ඇත්තටම? නැති කළ යුත්තේ තෘෂ්ණාව. හැබැයි තෘෂ්ණාව නැති කරන්න බෑ. තෘෂ්ණාව පිහිටින තැන ඉතුරු වෙනවා. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා තෘෂ්ණාව තියෙන තැනත් එක්කම අයින් කළා දාන්න. ඒ තැන් ටික තමයි ඇහැ රූප චක්කු විඥාන කන සද්ද සෝත විඥාන ආදී මේ ධර්ම ටික. එතකොට අන්න ඒ ටික නැති කරලා දාන්න අපිට සිද්ධ වෙනවා. අන්න ඒක තමයි අද අපි ප්‍රතිපදාවක් තුළින් කළ යුතු වෙන්නේ. අපි උත්සාහවත් විය යුතු වෙන්නේ අන්න ඒ තෘෂ්ණා නිරෝධය සිද්ධ කිරීම සඳහා. එතකොට මේ තෘෂ්ණා නිරෝධය සිද්ධ කිරීම සඳහා අපි කටයුතු කරනකොට අපිට දුරු කරන්න ඕනේ ඇහැ රූප චක්කු විඥාන ආදී මේ සියල්ලම දුරු වෙන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති මේ ඇහැ දුරු කරන්න කියලා කියන්නේ මේ තියෙන ඒවා අයින් කරන්න, රූප නැති කරන්න කියන්නේ මේවා අයින් කරන්න කියන එක නෙමෙයි. විඥාණය ඇස ඇසුරු කරගෙන පවතින්න පුළුවන් කියලා ඒවා වෙතට නැඹුරු වෙන මනසයි අයින් කරන්න කියලා කියන්නේ කියලා. කුම්මෝපම කියන සූත්‍රය අහලා ඇතිනේ. කුම්මෝපම ඉබ්බෙක් උපමාවට අරගෙන දේශනා කරපු ලස්සන සූත්‍රයක්. කුම්ම කියන්නේ ඉබ්බට. ඉබ්බෙක් දවසක් හිතනවා, ඉබ්බෙක් දකින්න දවසක් යනකොට මේ ඉබ්බගේ නරියගේ කතාව අහලා තියෙනවනේ නේද? ගංගා තීරයක ඈතින් දකින්නවා නරියෙක් එනවා. නරියක් දකින්නවා ඉබ්බෙක් එනවා. නරියා කල්පනා කරනවා අද නම් ඉබ්බගේ කෑල්ලක් කඩාගෙන කනවම තමයි කියලා. ඉබ්බා කල්පනා කරනවා අද නම් නරියා හිතාගෙන ඇති කෑල්ලක් කඩාගෙන කන්න මන් නම් නෙමෙයි කෑල්ලක්වත් කඩා ගන්න දෙන්නේ කියලා. හිතලා ඉබ්බා මොකද කරන්නේ? කටුව ඇතුළට රිංගලා ඇකිලිලා ඉන්නවා. නරියා ඇවිල්ලා දැන් බලාගෙන ඉන්නවා එකක් හරි දාපන්කෝ එළියට කඩාගෙන කනවා කියලා. අතක් පයක් හරි දැම්මොත් කඩාගෙන කනවා. ඔළුව වලිගේ හෝ දැම්මොත් කඩාගෙන කනවා කියලා හිතාගෙන ඉන්නවා. ඉබ්බා නෙමෙයි එක කොටසක්වත් එළියට දාන්නේ. නරියා ඉඳලා ඇති වෙනකම් බලන් ඉඳලා නරියා යනවා යන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝදහම් බික්කු මනෝ විතක්කේ. ඉබ්බා හරියට තමන්ගේ කටුව ඇතුළට අවයව ටික ඔක්කොම අකුලෝ ගත්තා වගේ මේ ශාසනය කෙනා මොකද කරන්නේ? සමෝදහණය කරගන්නවා මනෝ විතර්ක. මනෝ විතර්ක ටික අකුලලා ගන්න ඔක්කොම. මනෝ විතර්ක එළියට දානවා කියලා කියන්නේ මෙහි හිතේ ඇති කරගන්න විතර්ක වේදනා සංඥා රූපේ පැත්තට දාලා බලනකොට මොකද වෙන්නේ? ඉබ්බා අතක් එළියට දැම්මා වගේ තමයි වෙන්නේ. දැම්මහම මොකද වෙන්නේ? නරියා කඩාගෙන කනවා. ඒ කියන්නේ මාරයාගේ විශේෂයට අහු වෙනවා. මාරය කියලා කියන්නේ කෙලස් මාරයට අපි අහු වෙනවා. මොකද්ද එළියේ දෙයක් තියනවා කියලා ඔන්න ගැනීමම ඔන්න එකක් එළියට දැමීම තමයි. මෙහි තියෙන මනෝ විතරකයක් එළියේ තියෙන රූපේ පැත්තට දැම්මා. කොයි වෙලාවකවත් මේකට ස්පර්ශයේ ඉක්මවා යන්න පුළුවන් කමක් නැහැ. අපිට ස්පර්ශයට එහාට ගිහිල්ලා පවරා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපෙට හරි ඇහැට හරි හිතට හරි එකකටවත් පවරා දෙන්න බෑ. ඇයි මේ පේනවා කියන බව, ඇහෙනවා කියන කම, විඳිනවා දැනගන්නවා කියන කම මේ හැමදේම මේ හේතු තුනක් නිසා හටගත්ත දෙයක්නේ. එතකොට හේතු තුනක ප්‍රතිඵලයෙන් ආපු දේ එකකට විතරක් පවරා දෙන්න පුළුවන් කමක් නෑ. නැවත එළියට දානවා කියලා කියන්නේම නැවත එක පැත්තකට යොමු කරනවා කියලා කියන්නේම මොකක්ද? යොමු කරනවා කියලා කියන්නේම අර ඉබ්බා කටුවෙන් එළියට එකක් දැම්මා වගේ තමයි. මනෝ විතර්කයේ එක්ක රූපෙන් දකින්න, එක්ක ඇහෙන් දකින්න, එක්ක හිත පැත්තෙන් දකින්න. එතකොට මායයට අහු වෙලා ඉවරයි. එළියෙන් දැකපු ගමන් අර දැකපු රූපේ නිමිති ඉතුරු කළා. ඇහැට දැම්මොත් ඇහැ පැත්තේ නිමිති ඉතුරු කළා. හිතට දැම්මොත් හිත පැත්තේ නිමිති ඉතුරු කළා. දාන්නේ කොහෙටද? ඒ කියන්නේ විඥාණයෙන් ඒක නිස්ෘත කරගත්තා. එහෙ තියනවා කියලා ඒක නිස්ෘත කරගත්තා. නිමිත්ත ඉතුරු කළා. දැන් අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ අපි ජීවත් වෙනකොටම ඒ වෙත නැඹුරු නොවි තියෙන්න. මේකෙන් කියන්නේ පේන්නේ නැතුව ගිහිල්ලා කියලා නෙමෙයි.
පෙනීම නැති වෙන්නේ නැහැ. පෙනීම නෙමෙයි මේ ගැටලුව තිබුණේ. පේන දේ අරඹය අපි හිතන ක්‍රමෙයි මේ ගැටලුව තිබුණේ. මනෝවිතරක එළියට දාන ඒ කියන්නේ මේ ඇතුළට එන එකේ නෙමෙයි ගැටලුව තියෙන්නේ. මොකේද ගැටලුව තියෙන්නේ? ඇතුළේ තියෙන ඒවා එළියට යන එකේ ගැටලුව තියෙන්නේ. වහන්නේ මොකද්ද? එළියට යන එකයි වහන්නේ. එතකොට පේන දේ අරඹය අපිට නිමිති ඉතුරු වෙන්නේ නැති වෙන විදිහට. පේන දේවල් අරඹය නිමිති ඉතුරු වෙන්නේ නැහැ. නිමිති ඉතුරු නොවෙන්නේ අර පේන දේවල් අරඹය යථාර්ථවාදී දැක්මක් අපි තුල තියෙන නිසා. ඒ දේවල් අපිට Nirodhe පේන්න ඕන. Nirodhe පෙනුනොත් තමයි මේ දෙයට අපි නැඹුරු නොවි පවතින්නේ. මම ඔක සරලව පැහැදිලි කරන්න අර කියන්නේ චිත්‍රපටියක් බලනවා වගේ කියලා. ඔගොල්ලෝ කවුරුත් චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය බලලා ඇතිනේ. ඒවල ඊටාම දුක්ඛදායක ජවනිකාවක් යනකොට ඔගොල්ලොන්ටත් දුක හිතිලා ඇතිනේ. එතකොට ඕගොල්ලෝ දුකෙන් බලාගෙන ඉන්න වෙලාවක ওই චිත්‍රපටියේ රඟපාපු කෙනත් ඕගොල්ලොත් එක්ක ඒක දිහා බලාගෙන හිටියොත් ඕගොල්ලෝ දුක් වෙන තැනක එයාත් දුක් වෙයිද? ඕගොල්ලෝ දුක් වෙන තැනක එයාට දුක එන්නේ නැහැ. ඇයි දුක එන්නේ නැත්තේ? එයා දන්නවා ඇත්ත කතාව මොකද්ද කියලා නේ. එයා දන්නවා ඒක. එයා ප්‍රධාන කාරණා දෙකක් දන්නවා. මොකද්ද එයා දන්න කාරණා දෙක? එයා දන්නවා මේක රඟපාපු එකක් කියන්න දන්නවා. එයා දන්නවා මේක සකස් කරපු දෙයක් කියන්න. රඟපාලා ඉවර කරපු සකස් කරපු දෙයක් කියලා. ඒ නිසා යාට මතක් වෙන්නේ ඒකේ තියෙන ඇත්ත කතාවනේ. ඒක බලාගෙන ඉන්නකොට දුක හිතෙන එකක් පේනකොට රඟපාපු මනුස්සයට මතක් වෙන්නේ රඟපානකොට වෙච්ච සිදුවීම්. දැන් මේක සකස් කරලා තියෙන විදිහ යාට මතක් වෙන්නේ ඒ දේවල්. ඒ දේවල් මතක් වෙනකොට මොකද වෙන්නේ? අරක නෙමෙයි යා විඳින්නේ කතාව ඇතුලේ චරිතයක් වෙලා විඳින්නේ නැහැ. හැබැයි නොදන්න කෙනා විඳිනකොට ඒක ඇත්තම කරගෙන ඒක ඇතුලේ ඉඳලා දුක උපද්දගෙන විඳිනවා. දැන් පේන එක නෙමෙයිනේ වෙනස් වෙලා තියෙන්නේ නේ. දෙන්නටම එකම පේනකොට පේන දෙයට ප්‍රතිචාර දැක්වීම වෙනස් වෙලා තියෙනවා. එක්කෙනෙක් එතන ඇත්ත කතාව දැකලා තියෙනවා. ඒ කියන්නේ රඟපාල ඉවරයි සකස් කළා ඉවරයි කියන එක. පිනතුනේ අපේ ජීවිතෙත් ඒකම තමයි තියෙන ඇත්ත. මේක රඟපාල ඉවර වෙච්ච දෙයක් සකස් කළා ඉවර වෙච්ච දෙයක්. මොකද්ද රඟපාල ඉවරයි කියලා කිව්වේ? අර ස්කන්ධ නිරෝධය කියලා කිව්වේ රඟපාල ඉවර වෙච්ච කතාවට. හේතු ටික ඇතිකල්ලි හටගත්ත හේතු ටික නැති වෙනකොට ඉතුරු නැතුව නැති වෙලා ගියපු දෙයක්. සකස් කළා ඉවරයි කියලා කිව්වේ. අන්න ඒ දේ පිළිබඳව චේතනාවෙන් පිළියෙල කරන දෙයක්. ඒ දේ පිළිබඳව සිතින් නැවත උපද්දමින් ඒ අරමුණ අරගෙන නැවත නැවත චේතනාවෙන් පිළියෙල කරන දෙයක්. එතකොට චේතනාවෙන් නැවත නැවත පිළියෙල කරපු අර සකස් කළා ඉවර වුණ චේතනාවෙන් පිළියෙල කරපු දෙයක් තමයි අද අපි අසුරු කරන්නේ. අපි හරියට දුක හිතනවා කියලා කිව්වට ලෝකෙ තුල මේක චේතනාවෙන් සකස් කරපු ඒ වගේම රඟපාල ඉවර වෙච්ච සිද්ධියක්. අපි සතුට වුණාට hina වුණාට වටිනකම් නොවටිනකම් හදාගත්තට ඒක ඇතුලේ කිසිම වටිනකමක් නැති දෙයක්. ඒක ඇතුලේ නොවටිනකම් නැති දෙයක්ුයි තියෙන්නේ. ඒ නිසා අපිට තේරුම් ගන්නට වෙනවා මේක ඇතුලේ තියෙන යථාර්ථය මොකක්ද කියන එක. ඒක අපිට නුවණින් ගවේෂණය කරන්නට වෙනවා. අපිට ඒක නුවණින් සම්මර්ෂණය කරන්නට වෙනවා. එතකොට ඒ සඳහා ඔයගොල්ලන්ට හේතු වෙනවා ප්‍රධාන මානසිකාර තුනක්. ඒ ප්‍රධාන මානසිකාර තුන තමයි දැන් ඕක ලොකු කතාවක් නේ අපිට එකපාරම ඕක දැකීම මාත්‍රයක් විතරයි කියන නුවණ එළඹ සිටින්නේ නෑ. අපිට එතෙන්ට යන්න අනුපූර්ව මානසිකාරයේ දියුණු කළ යුතු විදියක් තියෙන්නට ඕනේ. එතකොට අපිට තියෙනවා මානසිකාරයේ පැවැත්විය යුතු පුනා හිත තැබිය යුතු තැන් තුනක්. මොනවාද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම. එතකොට අපිට අනිත්‍යතාවය දකින්නට ඕනේ. ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මයේ හේතු නිසා හටගත්ත බව හේතු නැති වෙනකොට නැති වෙන අනිත්‍ය ලක්ෂණය ඔබට සම්මර්ෂණය කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් මේක අවබෝධ කරන්න. දුක් වශයෙන් සම්මර්ෂණය කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් දකින්න. අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් සම්මර්ෂණය කරන්න. හැබැයි ඒක නිකන් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි නිකන් කරන්න පුළුවන් කමක් නැත්තේ? ඒකත් සෑහෙන ඉහළ මට්ටමක්. ඇයි ඉහළ මට්ටමක් කියලා කිව්වේ? අනිත්‍ය වශයෙන් දකින්න කිව්වේ අම්මා නෙමෙයිනේ නේ. අනිත්‍ය වශයෙන් දකින්න කියන්නේ තාත්තව නෙමෙයිනේ. මොකක්ද අනිත්‍ය වශයෙන් දකින්න කියන්නේ? ඇහැ, රූප, චක්කු විඥාන. එතකොට අපිට අද ඇහැ රූප චක්කු විඥාන කියන එක හම්බ වෙන්නේ නැතුව හම්බ වෙන්නෙම අම්මා තාත්තා ගෙවල් දොරවල් නම් අපි ওই දේවල් මත අනිත්‍ය බැලුවා කියලා මේක දකින්න පුළුවන් කමක් නැත්තේ. නෑ. එහෙනම් අපේ මනස අපිට සිද්ධ වෙනවා ඉස්සෙල්ලම මොකක් ප්‍රකට කරගන්නද? ඇහැ රූප චක්කු විඥාන කියන මට්ටමේ මේ රූපස්කන්ධය සහ නාම ධර්මතා ටික ප්‍රකට වෙන විදිහේ ස්කන්ධ ධර්ම ටික ප්‍රකට වෙන විදිහට අපේ හිත දියුණු කරන්න වෙනවා. අපි ඉස්සෙල්ලම පරද්දන්න ඕනේ තැනක් තියෙනවා. ඒ පරද්දන්න ඕනේ දේ මොනවද?
ඒ තමයි අද අපිට තියෙන රළු මට්ටමේ සත්පුද්ගල බව. රළු මට්ටමේ තියෙන සත්පුද්ගල පැනවීම කියන දේ අපි අද දුරු කරගන්න ඕනේ. මේ අම්මා, මේ තාත්තා, මේ දුව පුතා, මේ ගෙවල් දොරවල්, මේ වටින දේවල්, මේ නොවටින දේවල්, මේ තියෙන මනස අයින් වෙන්න ඕනේ. මේ මම, මේ අනිත් අය, මේ තියෙන දේවල් ඔබෙන් අයින් වෙන්නට ඕනේ. අන්න ඒකට ඔබට අවශ්‍ය වෙනවාද ප්‍රධාන වශයෙන්ම දෙයක්. ඒකට මොකද්ද කියන්නේ අපි? කායානුපස්සනාව කියලා කියනවා. සතර සතිපට්ඨානේ හිත වඩනකොට පළවෙනියටම හම්බෙනවා අපිට කායානුපස්සනාව. දැන් කායානුපස්සනාවේ ඔබ සිත මෙහෙවිය යුතු වෙනවා. එතකොට ඔබ ඒ හිත මෙහෙවිය යුතුයි කුමක් සඳහාද? ආශ්‍රව ධර්මතා ටික කැඩිලා යන විදිහට. දැන් ඔබේ හිතේ ඔබට ගැටලුව තියෙන පැත්තට ඔබ ප්‍රතිකර්ම සපයා ගන්නට ඕනේ. ඔබට පුළුවන් ආනාපාන සතිය වගේ භාවනාවකට හිත තියලා චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය මඟකට ඔබට යන්න පුළුවන්. ඒකෙදි කරන්නේ මොකද්ද? නිමිති ඔක්කොම යටපත් කරලා දාලා ආශ්වාස ප්‍රශ්වාස කියන නිමිත්ත හිත එකඟ කරලා ඒ මට්ටමින් නිමිත්ත ප්‍රකට කරගන්න එක. අනික් නිමිති ඔක්කොම යට කරලා දාලා එක නිමිත්තක් ප්‍රකට කරගත්ත එක. දැන් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයක් ගෙවන කෙනෙකුට සමහර විට ඒ මට්ටමේ සමාධි නිමිත්තක් උපදෝගෙන යනවා කියන එක ටිකක් ඔබට අසීරු වෙන්න පුළුවන්. ස්වාමින්වහන්සේලාට හෝ මෑණිවරුන්ට හෝ අනගාരിക ජීවිතයක් ගෙවන කෙනෙකුට මේක පහසු වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ජීවිතයක් ගත කරන කෙනෙකුට මේක ප්‍රායෝගිකව අපහසුයි. ඒ කෙනෙකුට පුළුවන්කම තියනවා නිරන්තරයෙන්ම රූපය ගැන දෙතිස් කුණප කොටාස වශයෙන් බලන්න. ඊට පස්සේ ධාතු වශයෙන් බලන්න. ඒ තුලිනුත් බලාපොරොත්තු වෙන්නේ ඒකත්වයක්. ඒකත්වයක් කියලා කියන්නේ අර නානත්ව සංඥාව අයින් කරලා බලන එක. දැන් මම තව පුද්ගලයෝ කියලා හම්බෙන තැනක අපි කෙස් කියලා බලන්න ගියොත් අපිට හම්බෙනවා මොනවද හම්බ වෙන්නේ? මම ඌ කෙස්, තව අය ඌ කෙස් කියලා කෙස් නැහැනේ නේද? කෙස් කියන ස්වභාවයක් හම්බ වෙනවා. ලොම්, හම, මස්, නහර, ඇට මිදුළු මේ ටික බලන්න මේ අපෝ අප්පිරියයි කියන්නම නෙමෙයි. අසුබේ ප්‍රකට කරගන්නත් පුළුවන්. අනාත්මේ ප්‍රකට කරගන්නත් පුළුවන්. අපි බලන්නේ වැඩිපුර එතකොට රාගය දුරු කරගන්න නම් අසුබේ පැත්ත මෙනෙහි කළ යුතුයි. හැබැයි දැන් අපි මෙතනදී අපේක්ෂා කරන්නේ අර අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීම. ඒකත්ව සංඥාවක් ඇති කරගන්න. එතකොට මේ ධර්මයන්ගේ තියෙන ඒකත්ව ස්වභාවය බලනවා. ආධ්‍යාත්මික දේ බලනවා, බාහිර දේ අරගෙන බලනවා. ආධ්‍යාත්මික බාහිර කියන දෙකේම සමාන ලක්ෂණය දිහා බලනවා. දෙතිස් කුණප කොටස් වශයෙන්. අපිට පුළුවන් චතු ධාතු අවස්ථාන වශයෙන් බලන්න. ඒක ඊටාම ප්‍රායෝගිකව පහසුවෙන් බලන්න පුළුවන් දෙයක්. ආධ්‍යාත්මික පටවි ධාතුව මේ කය අසුරු කරගෙන තියෙන තද ස්වභාවය පිළිබඳව අපි මානසිකාරය කරලා බලනවා. එතකොට මේ ස්පර්ශ වෙන ගැටෙන ස්වභාවය පිළිබඳව. ඊට පස්සේ ආධ්‍යාත්මික පටවි ධාතුව හිතින් හොඳට බලලා මේ ස්පර්ශ වෙන රළු ස්වභාවය පිළිබඳව බලලා බාහිර පටවි ධාතුව ගැන බලනවා. බාහිර රූපයක තියෙන තද ගතිය, තද ස්වභාවය පිළිබඳව. දැන් තද ස්වභාවයේ වෙනස්කම් තියෙනවද? ආධ්‍යාත්මික පටවි සහ බාහිර පටවි කියන තද ගතිය එකයිනේ නේ. රළු සියුම්කම නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ, ස්පර්ශ වෙනකම පටවි ගතිය කියන එක එකයිනේ නේ. අන්න එතකොට අජ්ජත්තිකාච පටවි ධාතු, බාහිරාච පටවි ධාතු, පටවි ධාතු ප්‍රේවේසක්. ආධ්‍යාත්මික පටවියත් බාහිර පටවියත් පටවි ධාතු එක සමානයි. ආපෝ තේජෝ වායෝ ධාතුන් පිළිබඳව බලනවා. මේ ධාතුන් එක සමානයි කියලා සමාන ස්වභාවය ගැන බලනවා. දැන් මොකද වෙන්නේ? අර නානත්ව සංඥාව අයින් වෙලා සතර මහා ධාතුයි කියන සංඥාවක් ඔබට එළඹ සිටිනවා. ඒකට කියන ඒකත්ව සංඥාවක්. එක අදහසක් ඔබට ඇති වෙනවා. දැන් අන්න ඔබට හිතේ රූපේ ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ රූපේ ප්‍රකට කරගන්න පුළුවන් තැනකට ඔබේ හිත ඔබ කර්මන්නේ කරලා තියෙනවා. ඒ විදිහට රූපේ පිරිසිදු දැකීම තුළින් ඔබට පුළුවන් මේ ස්කන්ධ ධර්ම ටික ඉස්සෙල්ලා ප්‍රකට කරගන්න. ස්කන්ධ ධර්ම ප්‍රකට කරගත්තාම මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මතාවයන්ගේ Nirodhe ප්‍රත්‍යක්ෂ කරන තැනට ඔබට මනසපත් කරගන්න පුළුවන්. ඔය එකක්වත් නැතුව ස්කන්ධ Nirodhe ගැන හිත ඉන්න ගියා කියලා මේක ප්‍රත්‍යක්ෂ කරන එක ප්‍රායෝගිකව එච්චරම ලේසි වෙන්නේ නෑ. ඒක කරන්න පුළුවන්, බැරි කමක් නෑ. හැබැයි ඒක බොහොම తాවකාලිකව හිතේ තියාගෙන ඉන්න දෙයක් විතරයි. මානසිකාරයේ නැති වෙලා යනකොට මේක අප්‍රකටව යන්න පටන් ගන්නවා. හැබැයි අපි ඉන්න තැන ඉඳලා අපි පටන් අරගෙන අපේ හිත දියුණු කරගෙන යනකොට මොකද වෙන්නේ? අන්න එතකොට ඒක පිහිටා සිටින මට්ටමකින් අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. අර ආශ්‍රව ධර්මතා සිඳින්න පටන් ගන්නවා. ඒ කෙලෙස් ධර්ම මුලින් යටපත් වෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය දකින්න මට්ටමට එනකොට ඕගොල්ලන්ට අර සාමාන්‍යයෙන් ඒ තුල තියෙන රළු මට්ටම ඉවර වෙලාම යනවා. ඒ කියන්නේ මුලින්ම ගැලවිලා යන මට්ටමට පටන් ගන්නවා ඒ විදිහට දකින්නකොට. එතකොට දැන් අර ditta sutta mutta විඤ්ඤාතාදී ධර්ම පිළිබඳව දකින්නකොට
ඒකෙදි දකින්නේ ඔබ මේ ජීවිතයේ දැකපු අරමුණු පිළිබඳව විතරක් නෙමෙයිනේ නේ. කොයි කාලේ දැකපේවත් එක්කද දකින්නේ. අනන්ත සසරේ ඉඳලා රූප දැක්කනම් ඔය හැම රූපයකම ඇත්ත කතාව ඕක නෙමෙයිද? අනන්ත සසරේ ඉඳලා සද්ද ඇහුවා නම් හැම සද්දෙකම කතාව ඕක නෙමෙයිද? හැම තැනකම තිබුණ යථාර්ථය ඕකනේ. එතකොට ඕගොල්ලෝ මිදෙනවා නම් අද මිදෙන්නේ අනන්ත සසරේ ඉඳලා රූප තිබ්බා කියලා තියපු නිමිති වලින් නෙමෙයිද මිදෙන්නේ. ඒ රූප ඇසුරු කරගත්ත නිමිති වලින් තමයි මිදෙන්නේ. එතකොට රූප වලින් මිදෙනකොට ඒ රූප ඇසුරු කරගෙන කරපු කර්ම ඒ දේවල් ඉතුරු වෙනවද? ඒ දේවලුත් මිදෙනවා. අඟුලිමාල තෙරුන් වහන්සේ අද වඩපු මාර්ගයෙන් මිදුනේ සියලුම මිනිස්සු මරපු එකෙන් මිදුණා. මරන්න මිනිස්සෙක් හම්බ වෙන්නේ නෑ. අද මිනිස්සෙක් රූපේ තුල මිනිස්සය නොදකින්න කම නිසා ඒක අතීතයටත් අදාළයි. ඒක හැම තැනකටම අදාළයි. ඒ නිසා අතීතේ ඉඳලා ගෙනාපු කර්ම තිබුණා නම් ඒ ඔක්කොම මොකද වෙන්නේ? ප්‍රතිසන්දි වශයෙන් දෙන්න විපාක එන්න තියෙන ඔක්කොම අහෝසි කර්ම බවට පත් වෙනවා. ආයේ ප්‍රතිසන්දියකට යන්නේ ඒ කර්ම හේතු වෙන්නේ නෑ. ඒ ඔක්කොම අහෝසි කර්ම බවට පත් වෙනවා. එතකොට බය වෙන්න දෙයක් නෑ. ඉතින් මේ දර්ශනය වඩන කෙනෙකුට තමයි අන්තිම මොහොතේ තමන්ගේ හිත තියන්න හෝ ශක්තිමත් බවක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ කර්මක්ෂය කරන විදිහට තමන්ගේ මනස අරගෙන යන කෙනෙකුට. එනිසා ඔබ අප්‍රමාදී වෙන්න මේ தത്വයට පත් කරගන්න තමන්ගේ හිත. මේකේ නැවත නැවත හිත ප්‍රගුණ කරලා යම් කිසි කෙනෙක් අන්තිම මොහොතේ අන්තිම හිතේ ඇත්ත දකින්න පුළුවන් මට්ටමට තමන්ගේ හිත දියුණු කරගත්තොත් එයා අවසාන මොහොතේදී අරහත්ත්වයටපත් වෙනවා. අවසාන මොහොතේදී අන්තිම තැනදී හෝ අරහත්ත්වයටපත් වෙනවා. අන්තිම සිතේදී එයා අරහත්ත්වයටපත් වෙනවා. ඒ රහතන් වහන්සේ හඳුන්වනවා ජීවිත සමසි රහතන් වහන්සේ කියලා. මරණයටපත් වෙන අන්තිම වෙන තැන වෙනකම්ම අන්තිම හිත වෙනකම් එයා රහත් වෙලා නැහැ. හැබැයි අන්තිම හිතේ ඇත්ත දැකලා ඵලසිත උපදවගෙන තියෙනවා. එතකොට ප්‍රතිසන්දි රහිතව පිරිනොම් පාලා තියෙනවා. ගෝධික තෙරුන් වහන්සේගේ කතාව තියෙනවා. ඒ වගේ. චන්න තෙරුන් වහන්සේගේ කතාවත් ඒ වගේ. ජීවිත සමසි රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ආයි ප්‍රතිසන්දි රහිතව පිරිනොම් පාන තැනටපත් වෙනවා. එතකොට ඔබට දැන් ප්‍රායෝගික මගක් කිව්වා ඒකට යන්න අවශ්‍ය. ඔබ ඉන්න තැන ඉඳලා පටන් අරගෙන ඔබට අද යා යුතුයි. ඒ සඳහා අප්‍රමාදී වෙන්න. වැඩි කාලයක් අපි දේශනාව තුළ ගත්තේ අර දර්ශනයේ විවිධ පැතිකඩවල් වලින් ඔබට පෙන්වලා දෙන්න මේ තැන තමයි අපි අවබෝධ කරගන්න ඕන කියලා. මොකද එතන ගැටලුව තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. අපි එදිනෙදා අනුගමනය කරන දේත් කොයි තැන දක්වාද යන්නේ කියන එක ඉලක්කය වෙනස් වුණොත් අපි හැම වෙලාවකදී මොකක් හරි දෙයක් කර ඉඳී මිසක අපිට යන තැන පැහැදිලි කරගන්නේ නැතිකමෙන් විනාශයක් වෙන්නේ. ඒ නිසායි ඒකට අපි වැඩි කාලයක් වෙන් කළේ. ඒ නිසා මාර්ගය ගැන ඔබට මේ අහගත්ත ටිකක් තව ගොඩක් අහන්නට ලැබෙන දේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වරදින්නේ නැහැ. මාර්ගය කියන්නේ අද ප්‍රායෝගිකව භාවිත කළ යුතු දේ ගැන. ඒ නිසා ඔබ ඒ සඳහා අප්‍රමාදී වෙන්න උත්සාහවත් වෙන්න කියලා ඔබ හැමදෙනාටම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි හැමදෙනාම කල්පනා කරගන්න කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව අද දවසේදී ධර්ම ශ්‍රවණය කරගත්ත මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණයට පැමිණියා වූ සියලුම දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ පින්තුන් නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේදී ධර්ම ශ්‍රවණය කරලා ඒ සිද්ධ කරගන්න සියලුම කුසල ධර්මේනොත් ඒ වගේම අබුනෝරු කන්දාරණ්‍ය සේනාසනය තුල වික්ෂුන් වහන්සේලාගේ විනය කර්මාන්තය සඳහා ඒ ඉදිකරන සීමා මාලකය පුස්තකාලය සහ සමූහ භාවනා ශාලාව සඳහා ඒ දායකත්වයේ දක්වා ඒ සිද්ධ කරගන්න සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ සිද්ධ කරගත් සියලුම කුසල ධර්මයන්
හෝමාගම පිටිපන විසූ 3 මාසකට පෙර මිය පරලොව ගිය සීලවතී පෙරේරා මෑණියන්ටත් ඒ වගේම වසර 5කට පෙර මිය පරලොව ගිය සිරිවර්ධන ජයසූරිය පියතුමාණන්ටත් ඒ වගේම වසර 31කට පෙර මිය පරලොව ගිය චන්ද්‍රලාල් ජයසූරිය සහෝදරයා ඇතුළු වර්ග පරම්පරාවේ සියලුම පින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට අපි අනුමෝදන් කරනවා. මෙලෝ වශයෙන් හෝ පරලෝ වශයෙන් යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා කවුරුත් ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා හෝමාගම පිටිපන දකුණ නම්බර 114 නිවසේ පදිංචි චන්දිමාල් ජයසූරිය මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිස. අපි පින්වත් ඔබ සෑම සිළු දෙනාටත් රත්නත්‍රය ආශිර්වාදය මේ ධර්ම ශ්‍රවණයෙන් සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ සීමා මාලකයේ සඳහා දායකත්වයේ දැක්වීමත් අපි විශේෂයෙන් සිහිපත් කරනවා මේ වෙලාවේදී. ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නය ඇසුරු කරගෙන ඒ සිද්ධ කරන මහ විශාල පුණ්‍ය කර්මයක් තමයි සීමාවක් සඳහා සම්බන්ධ වෙනවා කියලා කියන්නේ. ඒ උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකගේ විනය පැවැත්ම සෑම දෙයක්ම තියෙන සීමාවක් ඇසුරු කරගෙන. ඉතින් ඒ සඳහා දායක වෙනවා කියලා කියන්නේ ඔබ ජීවිතේට සිද්ධ කරගන්න මහ විශාල කුසල කර්මයක්. ඒ ਸਰව ප්‍රකාරයෙන්ම සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසත් කායික මානසික සැනසෙල්ල පිණිසත් අමා මහ නිවනින් සැනසීම පිණිසත් හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. ඒ වගේම විශේෂයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා මේ පින්නතුන් ඇසුරු කරන ඒ පින්වත් මෑණිවරු දෙපළක්. අපි මෑණිවරුන්ටත් මේ සියලුම පින් අනුමෝදන් කරනවා. ඒ පින්වත් මෑණිවරුන්ට මේ උතුම් කුසල ධර්මය කායික මානසික සැනසෙල්ල ලබාගෙන උතුම් බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා කවුරුත් ආශිර්වාද කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.